right ඉතින් අයිබෝන් දෙපුතේ අපි පටන් ගමු ආවර්ජනාව 9 වෙනි අදියරද අපි අද කතා කරන්නේ පුතේ ප්‍රශ්නාංක 4 කියන ප්‍රශ්නාංක 3 කියන ප්‍රශ්නය past papers අවුරුදු 2019 2020 2019 කියන අවුරුදු දෙක මුල් කරගෙන ප්‍රශ්නාංක 3 2011 ප්‍රශ්නාංක 4 මේ ප්‍රශ්නාංක 3න් 2019 2020 කියන අවුරුදු දෙකේ පාඩම් අංක 5 6 7 ආවරණය වෙනවා. පාඩම් අංක ප්‍රශ්නාංක 4න් පාඩම් අංක 8 9 10 11 කියන පාඩම් හතරම ආවරණය වෙනවා. ඉතින් විභාගෙදී සෙකන්ඩ් පේපර් එකකට ඔබ යනකොට පළවෙනි ආ කොටස ප්‍රශ්න 4කින් සමන්විතයි. මේ ප්‍රශ්න 4ට අදාළ සියලු පාඩම් කතා කරගෙන අවසන් වෙගෙන යන්නේ තව දවසකින්. ලබන සතියේ අපි ආය කරන පන්තියේදී ඊළඟ ආවර්ජනාව 10 වෙනි අදියරේදී සම්පූර්ණයෙන් පුතේ 12 වසරේ සිලබස් එකට අදාළව පාඩම් සහිතව පාඩම් වල තියරි සියල්ල ප්‍රශ්න වලින් ආවරණය කරලා අපි ඉවර කරන්නට යෙදෙනවා. ඉතින් ඊට පස්සේ තව සතියකින් ඒ කියන්නේ ලබන සතියෙන් පස්සේ තනිකර අපි පටන් ගන්නේ 13 වසරට අදාළ පාඩම් සියල්ල. ඒ වගේම මම මතක් කරන්න ඕනි අපිට පුළුවන් ඒක දවස් 6කදී විතර වගේ 6කදී හෝ 5කදී වාර 5කදී. ඒ කියන්නේ අපිට ආවර්ජනාව 15 සම්පූර්ණ වුණාට පස්සේ ඉතිරි ආවර්ජනාවේදී පුතේ මම කරන සුවිශේෂ ප්‍රශ්න පත්‍රයක්. ඒ කරන්නේ ඇත්තටම ගිය අවුරුද්දේ ගොඩක් ළමයින් කරා පරිශයි ළමයින් පෙනී සිටපු 2020 වෙනි හිටපු ළමයි කරලා තියෙන්න පුළුවන් කරලා නැති වෙන්න පුළුවන්. කොහොම හෝ ඔයගොල්ලන්ට දෙනවා විභාගයට යන්න කලින් විභාගයේ ප්‍රශ්න පත්‍රයේ මොකක්ද කියලා අවබෝධ කරගන්න අනුකූලතා පේපර් එකක්. ඒ ව්‍යුහය ප්‍රශ්න පත්‍රයේ කොහොමද ආකෘතිය කියලා ළමයාට කිසියම් පෙරහුරුවක් දෙනවා එකකින්. අන්න ඉතින් මේ පේපර් එක ටිකක් අමාරු පේපර් එකක් වුණා හැම ළමයෙක්ටම ගිය අවුරුද්දෙත්. ඉතින් සෙකන්ඩ් ෂයි කරන ළමයි මේ අවුරුද්දේ ඉන්නවා. ෆස්ට් ෂයි කරන ළමයි මේ අවුරුද්දේ ඉන්නවා. කොහොම හෝ හැම ළමයෙක්ටම එකකින් ලොකු අවබෝධයක් ගන්න පුළුවන් විභාග ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය ගැන. ඒකත් කරනවා මේ ආවර්ජනාව තුලින්. මොකද මේ පේපර් එක ලැබෙන සලස්සන්නම් ගෲප් එකට PDF ડોකියුමන්ට් එකක් විදියට කල්ැතුව ගිහිල්ලා print out එකක් ගන්න පුළුවන් තැනකින්. right. ප්‍රශ්න පත්‍රය කරලා තිබ්බ කෙනෙක් වුණත් මේ ප්‍රශ්න පත්‍රය කරන්න සම්බන්ධ වෙනවා නම් ගොඩක් හොඳයි. ඔබට ලොකු අවබෝධයක් ලැබෙනවා පුතේ ඒ A level විභාගයට එන ප්‍රශ්න පත්‍රය ගැන. right. අපි යන්ගෙනම් past papers විභාග අවුරුද්ද 2019. ප්‍රශ්න අංක 3. 2019 දෙවෙනි කොටස ප්‍රශ්න අංක 3. රෝම ඉලක්කම් 1. බේකර් නිෂ්පාදනයට අයත් තෙදවුම් මිල ඉහළ යාම නිසා බේකර් හිමියපු හවුල් ව්‍යාපාරයක් පිහිටුවා අතිරේක ප්‍රාග්ධනය සපයා ගැනීමට තීරණය කරන ලදී. මෙම තීරණයෙහි ඇති වාසි 4ක් විස්තර කරන්න. පුතේ අහන්නේ මොකක්ද? බේකර් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහළ ගියපු හින්දා බේකර් හිමියපු හවුල් ව්‍යාපාරයක්. ඒ කියන්නේ තනි පුද්ගල ඉඳලා තින්නේ නේ. හවුල් ව්‍යාපාරයක් බවට පත් කිරීමට තීරණය කරා කියලා කියන්නේ. එහෙනම් පුතේ මෙතන වෙන මොකුත් නෙවෙයි ඔළුවේ තියාගන්න ඕනේ. තනි පුද්ගල ව්‍යාපාරයක් හවුලක් වෙනකොට ඒකෙන් ලැබෙන වාසි. මෙතන මෙයා මේක කරන්න හේතුවක් විදියට ඉදිරිපත් කිරීමක් තියෙනවා අවශ්‍ය අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාම කියලා. ඉතින් පුතේ ඔළුවට ටක් ගාලා එන්න ඕනි. කේවල ස්වාමී ව්‍යාපාරයේ තියෙන අවාසියක් මේකේ වාසියක් කියලා දෙන්න. මොකක්ද? ප්‍රාග්ධන උන්නතාවයන්, ප්‍රාග්ධන දුෂ්කරතාවයන්. අන්න එහෙනම් මේ ප්‍රශ්නය තුල හංගලා අහලා තියෙන්නේ මොකක්ද? ප්‍රාග්ධන උන්නතාවයන්
පෙළෙන කෙනෙක්ට ඒකට සාපේක්ෂ සාධනීය විසඳුමක් සමාගමක් කරා නම් සුපිරි. හැබැයි සාපේක්ෂ සාධනීය විසඳුමක් මෙන්න මේ හවුලක් බවට පත් වීම. එහෙනම් පුතේ ඔළුවට අරන් උත්තරේ මොනවද ලියවෙන්න ඕනි? හවුල් ව්‍යාපාරයක් බවට පත් කරාට පස්සේ මෙයාට ලැබෙන වාසි. හැබැයි ඔයා මූලිකත්වයක් දෙන්න ඕනි මොකටද? මෙන්න මේ අහන අමුද්‍රව්‍ය කතාව මුල් කරගෙන. ඒ කියන්නේ දැන් අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ගැටලුව මිල වැඩිවීම හින්දා වෙන ගැටලුව අවම කරගන්න නම් එන්නේ අන්න මේ පැත්තේ මුලින් ලියලින් ඕනේ. ඒ කියන්නේ තව කීප දිනක් එන්නේ අද්දකවනවන නෙවෙයි. තව කීප දිනක් එන්නේ පුතේ සල්ලි ටිකක් දාන්න බලාගෙන. සල්ලි ටිකක් අරගෙන. අන්න එහෙනම් මෙයාට මේ ගැටලුවට විසඳුමක් විදියට ප්‍රාග්ධන සම්පාදනයක් වෙනවා. ඒ වගේම මෙයාට මේ කටයුත්ත කරන්න යන අවශ්‍ය ශිල්ප ඥානයන් නැත්තම් තීරණ ගන්න සහාය ලැබෙනවා. ඒ වගේම මූලිකම දෙයක් සම්බන්ධ වෙන තැනක පිරිසක් ඉන්න තැනක වෙන දෙයක් බෙදෙනවා. මොකක්ද බෙදෙන්නේ? වගකීම්. දැන් මෙතන ලාභ බෙදෙනවා කියෝ වාසියක් විතර ගන්න බෑනේ. ඇයි? වාසි 4ක් කියලා ඩිරෙක්ට් ප්‍රශ්නය අහනවා. එතකොට බෑ පුතේ අපිට ඒකෙ පිට යන්න. එහෙනම් ඔන්න ඔය කියන කාරණා 4ක් ලියුණා ඇති. හරි ලස්සන ප්‍රශ්නයක්. හැබැයි හරි චූටි. ලකුණු 4ක් නිකම්ම ගන්න පුළුවන්. right? ඔබ ලියන ලකුණ ඔබ ලියන දේ ලකුණු 4 ගන්න නම් පුතේ නිකන් ලියලා හරියන්නේ නැහැ. කරුණු 4ක් ලිව්වොත් ලකුණු හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන් වාසි 4ක් විස්තර කරන්න. කෙටි විස්තරයක් එක්ක අමුද්‍රව්‍ය සම්පාදනයේ හින්දා මේ බැරි ළමයින්ට පේපර් වල හොඳ ඒ වලට යන්න ළමයි ලියලා එනවා. පේපර් මාකින් යන ගුරුවරුත් බලනවා. පොට්ට ගුරුවරු යන්නේ නැහැ. හොඳ දැනුමක් තියෙන පළපුරුද්දක් තියෙන ගුරුවරු සමුදායක් එක්ක තමයි තරුණ ගුරුවරු යන්නේ. ඔක්කොම තරුණ ගුරුවරු යන්නේ නැහැ. වයස ගුරුවරුත් ඔක්කොම යන්නේ නැහැ. බහුතරයක් වයස ගුරුවරු. ඒක සම්ප්‍රදායක්. ඒ ගුරුවරු පෙන්ෂන් යන ලඟ වුණාම සාමාන්‍යයෙන් ගුරුවරුන්ට ටිකක් පීරියඩ් අඩු කරනවා. يعني රිලීෆ් පීරියඩ් ටිකක් වැඩි. සාම්ප්‍රදායිකව. දැන් ඉතින් ඒව නැහැනේ. ඒ සාම්ප්‍රදායික එහෙම කරනකොට ගොඩක් වෙලාවට ළමයින්ගේ පේපර් බලන්න යන ඒ ගුරුවරු දකින්නකොට දන්න උත්තර ගැන. ඉතින් ඒ හින්දා මේ ඕගොල්ලෝ ලියන උත්තරේ අහලා තියෙන විදියට නොදුන්නොත් පුතේ මොකද වෙන්නේ? ලකුණු අඩු වෙනවා. අන්න ඒකින්ද හොඳට මතක තියාගන්න. නම් කරන්න එපා. ලකුණු 4ක් දෙන එකක සමහරවල්ට නම් කරන්න කියලා නොකිය නිකන් සඳහන් කරන්න. අන්න ඒ වගේ දීලා තිබ්බොත් දැන් ඔයාලට හිතා ගන්න බැහැනේ. නම් කරන්න කිව්වොත් නම් කරන්න. ලියන්න විතරක්. කියන්නේ පෙළගස්සීමක් විතරයි. පැහැදිලි කරන්න කියලා නැහැ. බය නැතුව මම මගේ වගකීමෙන් කියන්නේ ගුරු ජීවිතයේ අත්දැකීම් වලින් සහ ශිෂ්‍යයෙක් විදියට හිටපු අත්දැකීම් වලින් බය නැතුව පුතේ පැහැදිලි කිරීමක් කරලා ලකුණු 4 හම්බ වෙනවා. ලකුණු 4 හම්බ වෙනවා. ඇයි? ලකුණු ගාන පුතේ ඔතන දෙන්නේ වාට වාලියන පේපර් එකේ ප්‍රශ්නෙට අදාළව කෙතරම් පිළිතුරක් පරීක්ෂකවරයා බලාපොරොත්තු වෙනවද කියලා ඔයාට අවබෝධයක් ගන්න. නැත්නම් ඔතන ලකුණු මොකටද දෙන්නේ පුතේ? ඔයාද ලකුණු හදන්න පේපර් එකේ. නැහැනේ. ඔයාට දෙන්න තිබ්බනේ ලකුණු 20යි කියලා ගෙඩි පිටින්. ප්‍රශ්නේ දෙනවා උඩින් ලකුණු 20ක් කිව්වේ. ප්‍රශ්නේ දෙනවා උඩින් ලකුණු 20ක් කිව්වේ. ඇයි එකිනෙකට කඩ දෙන්නේ? රෝමිලක්කමෙන් රෝමිලක්කමට 4 ගාන දෙනවා. රෝමිලක්කමේ අයන්නක් ආයන්නක් කියලා කැඩුවම ඒකට වෙනම කැඩීමක් දෙක කඩනවා. සමහරවිට 3යි 1යි කියලා වෙනවා. ඇයි ඒ? දෙයක් කරන්නේ පුතේ හඳුනා ගැනීමක් කරන්න ගයිඩ් එකක් දෙන්න. ඒක කරලා තියෙන්නේ වෙන මොකක්වත් ඉන්න නෙවෙයි. ඔබ උත්තරේ ලියද්දී මොලෙන් උත්තරේ ලියන්න ඕනි. සමහරලාට ලොකු සංකල්ප ගැන ලකුණක් දීලා අහලා තියෙනවා. අනේ අපේ දරුවෝ අර පුරුද්ද නැහැ. ෆස්ට් ෂයි ළමයට දින පුරුද්ද කියන්නේ සෙකන්ඩ් ෂයි එකට යනකොට ෆස්ට් ෂයි කරලා ළමයට දින පුරුද්ද ෆස්ට් ෂයි මුලින්ම ෆස්ට් ෂයි අත්දැකීමේ ළමයට නැහැ. පුතේ අන්න ඒ වලින් ලකුණු ගන්න ඕනි. සංකල්පලා කටපාඩමක් තියෙන ළමයි නම් දීලා ලකුණයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද අහලාදී? නිර්වචනය විතරයි ලිය අමුවෙන් අහලා තියෙන නිර්වචනය විතරයි. හැබැයි ආයන්නේ කියන්නේ උපකොටසේ රෝමිලක්කමේ ආයන්නෙන් අහලා තියෙනවා. ඒ ගැන වෙනම පැහැදිලි කිරීමක් මොකක් හරි දෙයක් එක්ක සම්බන්ධ කරලා. අන්න එතකොට පුතේ වාට අසර නැහැ. වාට මාර්ගයට එක වදින. මේක ලකුණු 3ක් දෙන ආය ලියන්න ඕනද? ලකුණුත් බලන්න ප්‍රශ්නෙත් එක්ක කොතනද තැන කියවීමේ විනාඩි 10. කියවීමේ විනාඩි 10 හොඳටම ඇති පුතේ. ප්‍රශ්න 5ක් තෝරගන්න විනාඩි 10ක් දෙනවා කියලා කියන්නේ ප්‍රශ්න 5 තෝරගන්න ප්‍රශ්න 8යිනි කියවන්න ඕනි.
ප්‍රශ්න 8ක් කියවන්න විනාඩි කීයක් හම්බ වෙනවද එතකොට? අන්න ඒ කාලය බෙදලා බලන්න පුතේ ඔයාට ටයිමින් හදාගන්න කියවන්න. ඒක තමයි පුතේ පර්ෆෙක්ට්ලි ඕනි සෙකන්ඩ් ෂයි යන ළමයට. ඔයා අනිවාර්යෙන් ප්‍රශ්න ටික සිලෙක්ෂන් එක මත ඔයාගේ ලකුණු තීරණය වෙනවා. ඔයාගේ කොච්චර වුණත් කට පාඩමේ සිලබස් එක තියෙන ළමයෙක් වුණත් ඔයාගේ choice එකක් තියෙනවා. ඔයාත් කැමති ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ප්‍රශ්න පාඩම් 18න්ම කරන්න ඔයාගේ සමහර පාඩම් වලට තියෙනවා විශේෂ හැකියාවක්, විශේෂ පැහැදිලි අවබෝධයක්, සමහර ඒවාට මධ්‍යස්ථ අවබෝධයක්, අවබෝධ නැති පාඩම් කියලා නැහැ. අවබෝධයක් තියෙනවා. ඒ වැඩිම අවබෝධය තියෙන පාඩමේ ප්‍රශ්න සිලෙක්ට් කරගන්න ඕනේ. ඒකට මොකද වෙන්න ඕනේ? ටයිමින් විනාඩි 10කදී ප්‍රශ්න 8ක් කියවන්න පුරුදු වෙන්න. නිකන් උඩින් පල්ලෙන් නෙවෙයි. ටක් ගාලා කියවගෙන يعني ලකුණු කීයද රෝමි ලක්කම් 3 දක්වා තියෙන ප්‍රශ්නවල ස්වරූපය මොකද්ද? ඒවයි කියවෙන්න ඕනේ. ඇයි? ප්‍රශ්නය දැක්ක ගමන් මේක පාඩම් අංක 5න් 6න් තියනවා කියලා අපෝ මේක පුළුවන් කියලා යන්න නෙවෙයි පුතේ ඕනි. 5යි 6න් වුණත් සිද්ධියක් දෙන ප්‍රශ්නයක් නම් ඒ සිද්ධියක් දෙන ප්‍රශ්නය Tamanට ලේසිද අමාරුද කියලා රෝමි ලක්කම් 1 2 3 දක්වා අහපු ඒවා බලන්න. ඇයි? රෝමි ලක්කම් 3ක් කියලා කියන්නේ ලකුණු 12ක්. රෝමි ලක්කම් 5 ලියා ගන්න පුළුවන්. පොදුවේ අහන පොදුවේ ඒ තියරිය මත පොදුවේ සමාජ අවබෝධයක් එක්ක ස්ට්‍රක්චර් එකම මේ කියන්නේ. 5 රෝමි ලක්කම් 5 ආන්නේ සාමාන්‍යයෙන් අදාළ පාඩම් මුල් කරගත්ත සමාජ අවබෝධය අවශ්‍යතාව දක්වන්න වර්ධනයට දායකත්වය ඔය එක දේවල් අහන්නේ. හැබැයි ඔයා ලියා ගන්නවා නම් ඒ රෝමි ලක්කම් 5ට නෙවෙයි මුල් 3ට පරිපූර්ණ ලකුණු 16ක් අරන් පුතේ. ඒ හින්දා ඔන්න ඔය අවබෝධය තියාගෙන යන්න මේ සෙකන්ඩ් පේපර් වල. ඇයි ලබන සතියෙන් පස්සේ අපි යනවා කෙලින්ම කළමනාකරන පාඩම් 5 සම්බන්ධ කරන් ලියන්න. රයිට්. ඉතින් එහෙනම් අපි යන රෝමි ලක්කම් 2ට. සිරිමලී විසින් තම ප්‍රදේශයෙන් බහුලව ලබාගත හැකි කෙසෙල් කෙඳි භාවිතා කර පෑනක් අතේ තියෙන්න ඕනේ නැත්නම් පැන්සලක් අතේ තියෙන්න ඕනේ. මාක් කරන් යන්න සිරිමලී විසින් ටක් ගාලා මාක් කරන්න සිරිමලී කියන එක. මොකක්ද ඔතනින් නැත්නම් ලියවෙන්න ඕනේ? තනි පුද්ගල ව්‍යාපාරයක්. බහුලව ලබාගත හැකි තම ප්‍රදේශයෙන් බහුලව ලබාගත හැකි. ඉරක් අඳින්න පුතේ ප්‍රදේශයෙන් කියලා. ඒ කියන්නේ තමන්ගේ දේවල් කියන්නේ අහල පහල ආනයනය කිරීමක් එතන නැහැ. රයිට්. බහුලව ලබාගත හැකි කෙසෙල් කෙඳි භාවිතා කර කාන්තා අත්බෑග් හිස්වැසුම් හා වෙනත් විසිතුරු නිර්මාණ. රයිට්. වෙනත් විසිතුරු නිර්මාණ නිපදවීමේ ආයතනයක් රුපියල් 50000ක මුදලක් ආයෝජනය කර ආරම්භ කරන ලදී. පුතේ හරි ලස්සන දෙයක් තියෙනවා. මොකක්ද? මෙතන තියෙනවනේ දෙන ව්‍යවසායකත්ව කතාව. ඇයි? කෙහෙල් කෙඳි භාවිතා කරලා හිස්සසුම් හෑන්ඩ් බෑග්. නිකන් ලාවට පැත්තකින් ලියාගන්න ව්‍යවසායකත්වය කියලා. ලාවට පොඩ්ඩක් ලියාගන්න. මොකුත් අපිට ඕනි වේද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම රුපියල් 50000ක මුදලක් ආයෝජනය කරලා ආරම්භ කරා කියලා කියන්නේ. පුතේ රුපියල් 50000ක මුදලක් කියන වචනය තුල මොකද තියෙන්නේ? පුතේ සුළු ප්‍රාග්ධනය රුපියල් 50000ක් කියන්නේ මොකද්ද පුතේ? බිස්නස් එකකට ආයෝජනය කරද්දි එහෙනම් මෙයාගේ ව්‍යාපාරයේ ලක්ෂණ කිහිපයක් දැන් ඇවිල්ලා තියෙන තනි පුද්ගල ව්‍යාපාරයක්, ප්‍රාදේශීය දේවල් භාවිතා කරන අමුද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක් තියෙන්නේ මෙයාගේ නිර්මාණයේ හේවත් නිෂ්පාදනය නවෝත්පාදනයක් නේ. කෙහෙල් කෙඳි වලින් හදනවා කියන්නේ නවෝත්පාදනයක්. ඒ වගේම පුතේ ආයෙ දෙයක් තියෙනවා රුපියල් 50000. මට මේ පන්තියෙන් ඕනුනේ පුතේ පේපර් එකට මේ පාඩම් උගන්වන්න නෙවෙයි. මාකින් ස්කීම් එක බලන ළමයට ලියන්න මම හැමදේම කියන්නේ. මොළ හදන මේ පන්තියෙන් ප්‍රශ්නය තුල අවබෝධ කරගන්න නැත්නම් සිංහලෙන් කියනවා නම් හිතන්න පුරුදු කරනවා පුතේ. ළමයින්ට හිතන්නයි අමාරු. අනේ සර් අපරාධ සර්. අයියෝ ඒකේ සර් මං හිතුවේ අර විදියටයි කියලා. බලන්නකො සර් ඉතින් දැන් මට දැන්නේ මට තේරෙන්නේ. ඔය වගේ වචන ඕන තරම් අහලා තියෙන පුතේ. මම හිතුවේ සර් අර අනිත් පැත්තෙන් අහනවායි කියලා. මං හිතුවේ අයියෝ මං sannivedanayට ලියලා ආව සර්. මට ඒක ලියා ගන්න බැරුණානේ කලමනාකරණය කටයුත්තේ අරමුණු පරමාර්ථ sannivedanaya තුලින් ගලා යනවා කියලා. මං ලියුවේ දෙපාර්ශ්වයක් අතරනේ. ඕන තරම් ළමයි කියලා අඬන පුතේ. මොකද වෙලා තියෙන්නේ? උත්තරයට ලකුණක් හම්බෙනවා සාධාරණ ලකුණු කියන එක. සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ නැහැ. ඉතින් A ගන්න ළමයින්ගේ රිසල්ට් B. හොඳ B එකකට යන ළමයින්ගේ රිසල්ට් C. ඒ කියන්නේ ලකුණු 60ක් ගත්තත් C ඉතින් 63ක් ගත්තත් C. 55 ගත්තම විතරක් නෙවෙයි.
63ක් ගත්තත් C 64ක් ගත්තත් C සමහරලාට සාධාරණීකරණය කරලා 65ට දෙනවා රවුන්ඩ් අප් කරන එක ලකුණක් 63ක් ගත්තත් මායකයි කියන්නේ C ඒ හින්දා පුතේ ලකුණ හරිය වැදගත් ඔයාලට හරියට ලියන්න හරියට හිතලා පොයින්ට් එකට ගහන්න නැත්නම් අපරාධي පව් තව අවුරුද්දක් පුතේ ඇය විසින් තම ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන් කිදෙනෙකුට එම නිෂ්පාදන පිළිබඳ පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව ප්‍රදේශයේ තරුණ තරුණියන් දැන් මෙතන ප්‍රදේශයේ තරුණ තරුණියන්නේ ඔයාට ඔළුවට ටක් ගාලා එන්න ඕන සේවා නියුක්තිය මම දන්නවා ඔයගොල්ලෝ ඔළුවට එවි හැබැයි නිකන් සේවා නියුක්තිය ලියන්න එපා මොන සේවා නියුක්තියද නුපුහුණු ශ්‍රමිකයින් අන්න වැදගත් දෙයක් රටකට රයිට් ලියන්න පොඩ්ඩක් පැන්සලෙන් ඔය පේපර් එක ආයි ඉල්ලන්නේ නැහැ ඒගොල්ලෝ විතර රංගිනවන රෝල් කරගෙන ඔක තියා ගන්න ඕන සීවට්ටියක් විදියට ලියන්න කාඩ් බෝඩු ගන්න එතන ලියන්නේ එකතැනකින් ග්‍රාමීය නැත්තම් මේ ඒක ගමේ ග්‍රාමීය සේවා නියුක්තිය පැත්ත වැඩි කරනව නෙවෙයි ඒක ලියන්න ඕනේ නුපුහුණු ශ්‍රමිකයින් කියලා ලියන්න. ඇයි? එයා පුහුණුවක් ලබා දීලායි මේගොල්ලෝ ගන්නෙ. රුපියල් 800 බැගින් ගෙවීමේ පදනම් මත සේවයට බඳවා ගන්නා ලදී. එසේම තම නිෂ්පාදන සංචාරක හොටෙල් තුල අලෙවි කිරීමටද කටයුතු කරන ලදී. සංචාරක හොටෙල් තුල පුතේ එතන අල්ලන්න දෙයක් තියෙනවා. ඇයි? පුතේ සංචාරක කියන හොටෙල් නැතුව මෙයාට දෙන්න තිබ්බනේ තියෙන සුපිරි වෙළඳසැල් වලට දානවා. පාව ඔය මේ ඒක ලවර්ස් සෙන්ටර්ස් ඔය එකකව තියෙන මම නම් මේක වාට උරුවට එන්නේ. අන්න ඒවට දානවා කියලා. එතන දෙයක් තියෙනවා. සංචාරක කියලා කියන්නේ සුද්දට විකුණන්නේ. සුද්දක ගාව රුපියල්ද තියෙන්නේ. හරි රුපියල් තිබ්බ කියමුකෝ. සුද්ද අරන් ආපු ඩොලර් තමයි රුපියල් වෙලා තියෙන්නේ. මොනවද? විදේශ විනිමය පැත්තකින් ලියා ගන්න. එසේම තම සංචාරක කටයුතු කරන ලදී. මෙම සිද්ධිය තුළ ඇති සමාජීය හා ආර්ථික ප්‍රතිලාභ මොනවාද? ලියලි ඉවරයි පුතේ. ලියලි ඉවරයි. සමාජයට මොනවද ලැබුණේ? ආර්ථිකයට මොනවද ලැබුණේ? දැයි දක්වන්න. වෙනම කියලා ඉල්ලන්නේ නැහැ. හැබැයි මෙහෙම අහන වෙලාවක මම කැමති උඩින් පොඩි හෙඩින් කෑල්ලක් දාලා සමාජීය කියලා ඒක යටතේ දෙකක් හෝ තුනක් ලියනවා. උඩින් ආයේ යටින් හෙඩින් කෑල්ලක් දාලා උඩින් ආර්ථික කියලා ලියනවා. පුතේ සමාජයට ලැබුණේ මොනවද පුතේ? සමාජයට මොනවද ලැබුණේ? සමාජයේ ඉන්නේ කවුද? මිනිස්සු. මිනිස්සුන්ට මොනවද ලැබුණේ? මිනිස්සුන් ලැබුණ පුතේ සේවා නියුක්තියක්. ශ්‍රමිකයන්ට සේවා නියුක්තියකට දායක වෙන්න ලැබුණා. ඒ වගේම මොකද උනේ පුතේ? දේශීය සම්පත් භාවිතය මේ සමාජයේ ඒක ආර්ථික වශයෙන් ලියන්න පුළුවන් වෙන්වෙන්ව අහන්නේ නැහැ. කඩල ලස්සනට ලියත හැකි මිනිස්සුන්ගේ සේවා නියුක්ත වුණාට පස්සේ මොකද වෙන්නේ? ජීවන මට්ටම් ඉහළ යනවා. නැත්නම් ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම් ගෙල්ලුවා නම් තවත් සුපර්. ඇයි? ගමේ මිනිස්සයාගේ දේට නැගිටින්නේ. ගමේ මිනිස්සයාටනේ හරියන්නේ. ආර්ථික ප්‍රතිලාභ මොනවද? රටේ විදේශ විනිමය ගලා ඒමකට රටේ විදේශ විනිමය ගලා ඒමකට උදව් උපකාරී වෙනවා. ඇයි? සුද්දට විකුණන්නේ. ආය ලියත හැකි ඕන තරම් ලියත හැකි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් ලෙස රටේ දලදේශීය නිෂ්පාදිතයට දායකත්වයක් දෙනවා. අන්න පුතේ ආර්ථික දායකත්වයන් ඕන තරම් ලියත හැකි. ඇයි? දැන් ප්‍රශ්නේ ලියලා ඉවරයි. ඔයා කට්ට වෙන්න ප්‍රශ්න පත්‍රය ලියද්දි හැබැයි ටෙක්නික් තියෙනවා. ඒ කියන්නේ සමහර ළමයි කියවලා ප්‍රශ්නේ ලියනකොට ආයෙ කියවලා තමයි ලියන්නේ පුතේ. දැන් මේකෙන් මොකද වෙන්නේ? එකපාරින් ප්‍රශ්න පත්‍රයේ උත්තරේ ලියලා ඉවරයි. දැන් මේ ක්‍රමයේ අමාරුද? දැන් මම මේ පේපර් එක බලලාද කරේ? දැන් මාත් මේ දැන්නේ මේගොල්ලොත් එක්ක කරන්නේ. දැන් මම ගුරුවරයා ඒක හරි. මේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නයක් නෙවෙයි, මම හදපු ප්‍රශ්නයක් නෙවෙයි. මම මේ ප්‍රශ්නෙවත් එක දැන් කරා. අන්න. ඔයා පුතේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නේ කියවනකම මම පැන්සලෙන් මාක් කරගත්තනේ. පෑනින් මාක් කරගත්තනේ. මාක් කරපු ටික නේද දැන් ඔය ලියන්නේ? ටයිමින් ඉතුරු වුණා නැද්ද? ටයිමින් ඉතුරු වුණාද නැද්ද? ටයිමින් ඉතුරු වුණා. ඕක තමයි පුතේ ටෙක්නික් වලින් ලියනවා කියන්නේ. ඕව නැතු වුණාම පුතේ ළමයි සර් අපරාධي තව ලියන්න තිබ්බ සර් අරකට. ඈ භාගය කියලා දැක්කට පස්සේ සර් මම ටට්ටක් ගාලා ලියලා දැම්ම අපරාධය. හැබැයි ලකුණු 12ක් 15ක් ඒ සර් ඒ උනාට ලකුණු 18ක් වගේ ගන්න ලියන්න තිබ්බා. මට අර වෙලාව අඩුයි කියලා දැක්කට පස්සේ සර් මම මේ ටිකක් කලබලෙන් ලිව්වා. ඔය වචනේ නෑ පුතේ. ඕව කියන්නේ නෑ. ඇයි?
මෙන්න මේ කියන ක්‍රමවේදය තුල ඔයා ලියලා තියෙනවා නම් right ඉතින් කොහොම හෝ මතක තියාගන්න මේ පුතේ විභාගෙ දිනන්න දෙන ඒවා විභාගෙ ලියන්න නෙවෙයි විභාගෙ දිනන්න විභාගෙ ලියන්න පාඩම් කරලා ඔයාලට පුළුවන් ලියන්න පුළුවන් විභාගෙ දිනන්න නම් මේව රහස් පුතේ මේව රහස් ගොරලෝසුව ගලවලා මේස උඩින් තියාගෙන ඔය ඒ ටික ඕන කෙනෙක්ට ඉතින් කියත හැකි ගැටලුවක් නැහැ මේ හිම ඉන්න මේ විදියට යන්න මුල් පස් ටික කියන්නේ ඒවා හරි හැබැයි ප්‍රශ්නේ ඇතුලේ කට්ටව කූටව හරියට උත්තරේ උකහා ගන්න නම් මෙන්න පුතේ ක්‍රම මේවා ක්‍රම නිකන් ගුරු මුස්ති වගේ මේවා රයිට් ඔය ටෙක්නික් එකේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් කරොත් ඔයා මොන ගුරුවරයා ගාව විතර වුණත් කමක් නැහැ ඔයා දින්න මම ඒක බොහොම විශ්වාසයෙන් කියනවා මොන ගුරුවරයෙක්ගේ පන්තියන් ළමයෙක් වුණත් කමක් නැහැ මේ ක්‍රමවේදය තුල ඔයා කරනවා නම් විභාගේ පේපර් එක ප්‍රායෝගික පුහුණුවක් ඒ කියන්නේ පෙර පුහුණුවක් ප්‍රශ්න පත්‍ර 10කවත් දිනන එක සත්‍යයි අනිවාර්යයි රයිට් පුතේ ප්‍රශ්නාංක 3ට යනවා විශාල ආයතනයක් වීමෙන් ලැබෙන ප්‍රතිලාභ නොසලකා හරිමින් ඇතැම් ආයතන කුඩා ව්‍යාපාර ලෙසට පවත්වා ගැනීමට අදහස් කරන්නේ ඇයිදයි හේතු හතරක් දක්වන්න පුතේ සමහර ළමයි හරි චූටියට ඉන්න හරි ආසයි ඒ කියන්නේ අම්මා කවනවනේ එතකොට තාත්තා චුටි දූ කියලා කතා කරනවනේ පුරතල්ලෙන් ආසයි ඔව් පුතේ හරි සරලයි කෙනෙක් නිකන් කුඩා විදියට ඉන්න හදන්නෙම මොනව ගන්නද සැප පහසුව ගන්න හැමෝගෙම අවධානය දිනා ගන්න හැමෝම එතකොට ආදරය කරනවා පුතේ නැහැයි කියන මිනිස්සුන්ට තමයි ගොඩක් මිනිස්සු උදව් කරන්නේ මේ ලෝකේ තීනවයි කියන ළමයට මිනිස්සුන්ට උදව් කරන්නේ නැගිටින මිනිස්සයට කකුල දානවා පැටෙන්න නැහැයි කියලා දැක්කොත් කීයක් හරි දීලා දානවා ඒක තමයි පුතේ ක්‍රමය රයිට් ඉතින් right right පුතේ අහන්න එතකොට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් මහා පරිමාණ වෙන්න යන්නේ නැතුවේ ඉන්නේ ඇයි කියලානේ මොකද පුතේ එහෙනම් ඒකට හේතු පුතේ සේවකයෝ 100ක් එක්ක වැඩ කරනවා වගේ නෙවෙයි සේවකයෝ 5ක් 10ක් එක්ක වැඩ කරනකොට ඇයි හදිස්සියේ සේවකයෝ වෙනුවෙන් පඩිගවා ගන්න කියලා බැරි මොහොතක් ආවොත් අන්න ඒ කියන අවදානම් මොකද අවදානම් අඩුයි පුතේ මම මේක උදාහරණයක් සාපේක්ෂව ගත්තම පොදුවේ මහා පරිමාණ ව්‍යාපාරයක් සුළු පරිමාණ ව්‍යාපාරයට සාපේක්ෂව අවදානම වැඩි එහෙනම් එයා යන්නේ නැතුව ඉන්නවා කියන්නේ අවදානම අඩුයි ඒ වගේම මහා පරිමාණ ව්‍යාපාරයක් කරන්න නම් පුතේ මහා පරිමාණ ආයෝජනයක් කරන්න ඕනේ එහෙනම් මේ මහා පරිමාණ ආයෝජනයකට විශාල ආයෝජන මුදලක් ඕනේ නැහැ. ඒ වගේම තමයි පුතේ සමහරලාට ලියාපදිංචි වීම කරන්න ගියාම සුළු පරිමාණ ව්‍යාපාරයකට වගේ නෙවෙයි ලියාපදිංචිය පැත්තෙන් කරදරයි. ටිකක් ડોකියුමන්ටේෂන් වැඩි රෙජිස්ටර් කරන්න ඕනේ. බදුත් එහෙමයි. රයිට්. ඒ වගේම මහා පරිමාණ ව්‍යාපාරයකට යනකොට පුතේ අත්වලින් නෙවෙයිනේ කරන්න අර මං කිව්වා වගේ මැෂින් ගේන්න ඕනේ. මැෂින් ගෙනල්ලා නිකන් වැඩ කරද හැකිද? පුහුණු ශ්‍රමිකයින්ම ගන්න ඕන. පුහුණු ශ්‍රමිකයින්ම. ඇයි? තාක්ෂණ ශිල්පීය ඥානය වැඩි වශයෙන් අවශ්‍යයි. ඔන්න ඔය වගේ කිහිපයක් කියන්න පුතේ. රයිට්? සරලව දකින්නටක් ගාලා ප්‍රශ්නේ. ප්‍රශ්නේ කියවද්දි ප්‍රශ්නේ දකින්න පුතේ. කලබල වෙන්න එපා. කලබල වුණා කියලා හයියෙන් කියවුවයි කියලා ඔයාට කවුරු එහෙනම් ඉක්මනට යන්න කියලා දෙන්න හැබැයි පෙපර් එක එහෙනම් ගෙදර ගිහින් එන්න කියලා. හරියට කියවන්න. ඔයාගේ ජීවිතේ අවුරුද්දක් පස්සට යන්න පුතේ. ඇත්ත. සමහරු කියනවා අයියෝ කවුද මේ කියන්නේ ජීවිතේ අවුරුද්දක් පස්සට යනවායි කියලා. එහෙම ජීවිතේ අවුරුද්දක් පස්සට යනවායි කියලා නැහැ. ඔය ඕන තරම් මිනිස්සු ගවල් වලටලා කැම්පස් පොල්ලෝ කැම්පස් කෙල්ලෝ කැම්පස් වලට යන්න නැතුව ගවල් වල අවුරුදු ගණන් ඉන්නේ. නෑ පුතේ. ඕගොල්ලෝගේ ජීවිතේ ඇචීව්මන්ට් ඕගොල්ලෝගේ ජීවිතේ ළඟා කරගෙන ඕගොල්ලෝ ජීවිතේ රස්සාවක් කරන්න වෘත්තියකට යන්න ඕගොල්ලන්ට සුදුසුකම් අවශ්‍යයි. විවාහ ජීවිතයකටපත් වෙන්න ඕනි. වාගේ ජීවිතයට අවශ්‍ය භෞතික සම්පත් ගන්න ඕනි. සිංහලෙන් කිව්වොත් කසාදයක් කොහොමද බඳින්න ඕනි වගේම කාර් එකක් නිවසක් ඉඩමක් ගන්න ඒ හීන හැබෑ කරගන්නයි පුතේ කාලය නැති වෙන්නේ හින්දා ඒ ලියන පැය තුන ජීවිතේ කඩේම ලියන්න ජීවිතේ කඩීමේ ඉඳ හරියට ලියන්න හොඳ උත්සාහයක ලියන්න මෙන්න මේ කියන ක්‍රමේ යන්න මේක වැරදි නම් වා වැරදි කියන්නේ
ප්‍රශ්නය කියවද්දිම ප්‍රශ්නේ දෙපාරක් කියවන්න නෙවෙයි ප්‍රශ්නේ කියවද්දිම උත්තරේටවා සෙට් වෙන්න ඕනේ. රයිට් පුතේ එහෙනම් අපි යනවා ප්‍රශ්න අංක 4 ප්‍රෝමිලකම් 4 අයන්න. ෂණික ප්‍රතිචාර කේත QR code. ඔය අපි QR code කියලා කියන්නේ භාවිතය මගින් ව්‍යාපාරිකයෙකුට ලබාගත හැකි අහන්නේ පුතේ වාසි මොනවාද කියලා. වාසි දෙකක්. ෂණික ප්‍රතිචාර කේත භාවිතය මගින් ව්‍යාපාරිකයෙකුට ලබාගත හැකි වාසි දෙකක් දක්වන්න. QR code එකක් කියන එක හරිය සරලයි. මේ 2019 අවුරුද්දේ පුතේ පේපර් එක හදපු කලින් ගුරුවරයා මේ තාමත් තියෙන ගුරුවරයා 2018න් පස්සේ මේ අස්සෙන්නේ. ඉතින් මේ හරි ප්‍රායෝගික භාවිතය වල මාරු විදියට සංසරණය වෙන ගුරුවරයෙක්. ඊතරම ප්‍රායෝගික සිද්ධිත් එක්ක මාරු විදියට ලෙන්ගතු. හරි. ඉතින් මේ අපටත් ෂෝක් ඉතින් මේ අවුරුද්ද බලමු. ඉතින් මේ පුතේ QR code එකක් අපි ස්කෑන් කරපු ගමන් අපිට මොනවද දැනගන්න පුළුවන් වෙන්නේ? අදාළ නිෂ්පාදිතයේ සියලු විස්තර. එතකොට මේ සියලු විස්තර එයා මුද්‍රණය කරන්න. කවුද? ව්‍යාපාරිකයට මුද්‍රණය කරන්න උනා නම් පැකට් එකේ මොකද වෙන්නේ? එයාට පුතේ යම් පිරිවැයක් යනවානේ. printed cost එකක් යනවානේ. එක්කෝ ඒ ලේබල් එක ලොකු කරන්න වෙනවනේ. නේද? අන්න පුතේ එයාට සාපේක්ෂව පිරිවැය අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර සේවකයෝ රහිතව නැත්නම් සේවකයෝ ගොඩක් අඩුවෙන් කරන වෙළඳසැල් වලදී කස්ටමර්ස්ලට පුළුවන් පුතේ පාරිභෝගිකයන්ට පුළුවන් එක එක්කෙනාගේ මේක කීයද මේක කොහොමද මේක මෙහෙමද සෑහෙනව අහන්න ඕනේ නැහැ. අන්න පුතේ ටග් ගාලා ෆෝන් එක අල්ලනවා. මොකද මේ මුකුත් ඇප් එකක් ඕනේ නැහැ. තමන්ගේ කැමරාව ඇල්ලුවම කෝඩ් එක ස්කෑන් වෙන ඔටෝ. අන්න ඩීටේල්ස් ටික එනවා. තමන් හැබැයි ඩේටා ඔන් කරලා තියාගන්න ඕනේ. ඔටෝ Google එකෙන් ගෙනල්ලා දෙනවා විස්තර ටික වෙන්න කියලා. ඉතින් එතකොට මේ එයාට පුතේ එයාගේ තොරතුරු බොහොම පහසුවෙන් ලබා දීමේ හැකියාවක් එනවා. ඒ කියන්නේ ව්‍යාපාරිකයේ කටයුතු පහසුවෙන් කරන්න පුළුවන් වෙනවා. පිරිවැයවම වෙනවා. තමන්ගේ ප්‍රචාරණයක් විදියටත් ඒක භාවිතා කරන්න පුළුවන්. ඔය ආදී වශයෙන් දෙකක් ලියලා දෙකක් දක්වන්න. පැහැදිලි කිරීමක් කියලා කිය නැහැ. ලකුණු දෙකයි හම්බෙන්නේ. හැබැයි මම කැමති ලකුණු දෙකට කරුණු දෙකක් අහපු වෙලාවක. මේවා ටෙක්නික්. ලකුණු දෙකට කරුණු දෙකක් අහපු වෙලාවක චුට්ටි පැහැදිලි කිරීමක් දෙන්න හැකට. දැන් මම කිව්වනේ පැහැදිලි කිරීමක්. මෙහෙම වෙන හින්දා පිරිවැය අඩුයි. මම නිකන් කිව්වේ නෑ පිරිවැය අඩුයි කියලා. පිරිවැය අඩු වෙනවා එයාට මෙන්න මේ කියන දේ. අනේ ඒ වාක්‍ය ලියන්න බුදු. එකක් ලියන්න. හැලී ලියන්න ඕනේ නෑ. එයාට හඳුන්වා දීමට යන කොස්ට් එක අඩු වෙන හින්දා හඳුන්වා දීමට යන කාලය අඩු වෙන හින්දා කටයුතු පහසුයි. ලකුණු දෙකක් ගන්න දෙකක් කරුණු අහලා නම් හැංගිච්ච කාරණයක් එතන තියෙනවා. පැහැදිලි කිරීමක් ලියන්න කියලා. නොකියා කියලා. මම යනවා ආයන්නට. විද්‍යුත් මුදල් පසුම්බිය e-wallet භාවිතා කරමු. ජංගම දුරකථනයකින් ගනුදෙනු සඳහා මුදල් ගෙවීමේදී පුද්ගලයෙකු විසින් සපුරා තිබිය යුතු මූලික කරුණු දෙකක් දක්වන්න. මේ ගුරුවරයාගේ තියෙන පොතේ ලොකු බහුවේතාවක් මේ විද්‍යුත් වාණිජ්‍යයත් එක්ක බොහොම බලපු මම අල්ලපු පොඩි දෙයක්. විද්‍යුත් වාණිජ්‍යයේ නව ප්‍රවණතා සියල්ල ගොඩක් වෙලාට මෙයා try කරන එකක් තියෙනවා. පොඩි try එකක් මෙයාගේ. ඒ කියන්නේ දැන් new trend එක යන ගුරුවරයෙක් විදියට මම දකින්න පුළුවන් පේපර් එක හදන ගුරුවරයෙක්. මේ හදන ගුරුවරයා. ඔබගේ මේ 21 අවුරුද්දට හදන ගුරුවරයා. ඉතින් මේ විද්‍යුත් මුදල් පසුම්බිය කියන එක පුතේ e-wallet නැත්නම් e-purse කියලා කියන්නේ නැත්තම් e-purse කියන නමින් දැන් භාවිතා වෙන්නේ. අලුත්ම අප්ඩේට් එක 2019 දී බලන්න. අන්න ඔය හින්දායි මම කියන්නේ ගිග් ආර්ථිකේ ගිග් ඉකොනොමි එක මේ පාර ප්‍රශ්නයකට හොඳට එන්න පුළුවන්. මේ පාර මොන ප්‍රශ්නයකටද? නව ප්‍රවණතාවයක් විදියට දක්වන්න කොතනද? ව්‍යාපාර සංවිධාන ක්‍රම පාඩමේ. ව්‍යාපාර සංවිධාන ක්‍රම පාඩමේ නැත්තම් එන්න පුළුවන් 11 වෙනි පාඩමේ. ඒ කියන්නේ අපි දැන් ඔය කරන් හදන ප්‍රශ්න අංක 4 සෙට් එකේ ගිග් ආර්ථිකය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියන. ඒ හින්දා අප්ඩේට් එකක් එක්ක යන ගුරුවරයෙක් හින්දා ටිකක් දැන් මේ අද ඊයේ වෙන ඒවා නම් ගැන හිතන්න ඕනේ නැහැ. ආර්ථික අවපාතයන් ඒවා ගැන හිතන්න ඕනේ නැහැ. ඒවට පේපර් හදලා ඉවරයි. ටිකක් ඔය නැවත්තෙන එකක් නෑ පුතේ ගොඩක් දුරට. කියන්න බෑ හැබැයි. කියන්න බෑ නැව ගැන නම්. ප්‍රශ්නේ කොටසට නැව ගැන ඊද කියලා. හැබැයි ටිකක් දැන් මාස 3කට විතර කලින් ඒවා ඉස්සරහා පොඩ්ඩක් බලලා තියාගන්න අප්ඩේටඩ්. කියන්නේ එදා තිබ්බේව නෙවෙයි. එදා ඉඳලා තාමත් අද වෙනකන් තියෙනවා. right?
එහෙනම් පුතේ මේ විද්‍යුත් මුදල් පසුම්බියක ගනුදෙනු කරන්න නම් අනිවාර්යයෙන් මේ විද්‍යුත් මුදල් පසුම්බිය කියන නැත්නම් e-purse කියන app එක download කරලා තියෙන්න ඕනේ. app එකක් නැතුව බෑනේ. ඒ වගේම මේ කටයුත්ත කරන්න අනිවාර්යෙන් ඔබ සතුව ණයපතක් හෝ හරපතක් තියෙන්න ඕනේ. debit card එකක් හෝ credit card එකක්. ඇයි? මේ අතරමැදියෙක් මේ විද්‍යුත් මුදල් පසුම්බිය කියන්නේ හරියටම ඌබ වගේ. හරියට නිකන් පික්නි වගේ. ඒ කියන්නේ මට ට්‍රිවිල් එකේ එක්කෙනෙක් කතා කරලා ට්‍රිවිල් එක ගෙන්න ගන්න පුළුවන්. මට කෑම එක ගෙන්න ගන්න සෙනෙක් කිනව කතා කරලා ගෙන්න ගන්න පුළුවන්. නැහැ. කස්ටමර්යි පාරිභෝගිකයයි විකුණුම්කරු අතරමැද කෙනෙක් ඉන්නවා. මොකටද? ගනුදෙනුව පහසු කරන්න. ගනුදෙනුව පහසු කරන්න. මේ ඔක්කොම ආවේ ගනුදෙනුව පහසු කරන්න. ඒ ඇරෙන්න වෙන දෙයකට නෙවෙයි. එහෙනම් මේ ඔක්කොම අතරමැදිය. මේ මොකක්ද? අතරමැදි මෘදුකාංගය. එහෙනම් පුතේ මේ අතරමැදි මෘදුකාංගයේ කටයුත්තට විද්‍යුත් වාණිජ්‍යයේ ගනුදෙනුවකට අවශ්‍ය වෙන සියල්ල ලියවනම් ඉවරයි. අන්තර්ජාලය ඊළඟට විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් කරන්න පුළුවන් ඒ අදාළ කාඩ් පොතක් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඔය කිහිපයක් ලියවනම් ලකුණු නිකම්ම හම්බ වෙනවා. ඒ හින්දා ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් විභාග අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද සුපිරි ප්‍රශ්න පත්‍ර ටිකක් එන්න පුළුවන්. බලමු. මං අනුමාන ප්‍රශ්න පත්‍ර කිහිපයක් මගේ ළමයින්ට හදනවා. මට හිතුනොත් විභාගයට ලං වෙලා එක පේපර් එකක් මං කරවනවා. නිකන් අර නිකන් ලං වෙලා. ඒකේ වටිනාකම දැනෙන දීලා කරවන්න. මොකද ළමයි කිහිප දෙනෙක් සම්බන්ධ වෙන දෙයකට මං එහෙම කරලා දේරුමන්නේ නැහැ. ලං වෙලා. ඒ කියන්නේ ওই විභාගේ පවත්වන්න බැහැයි කියලා පන්ති පවත්වන්න බැහැයි කියලා කියන්න කලින් දවසක් බලලා එහෙම වුණොත් ලංකාවට මේක පේපර් එකක් කරනවා. බලමු ඉතින් අනුමානය. මේ හිරියන්නේ ඉඳන්නේ ඊට පස්සේ පේපර් එක ලියුණාට පස්සේ මේ පේපර් එක ආවට පස්සේ අනුමාන හරි කියලා සමහර ලාවට හිමත් වෙනවනේ ගිය අවුරුද්ද වගේ. මේ අපි යන් එහෙනම් ප්‍රශ්න අංක 5 අයන්න. රාජ්‍ය දෙපාර්තමේන්තුවක ලක්ෂණ 4ක් සඳහන් කරන්න. මට ගිය අවුරුද්ද පොඩ්ඩක් මතක් වුණා. ගිය අවුරුද්දේ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න අංක 5 කොටස් 3ක් එහෙම පිටින්ම කරපුවා. ඉතින් මේ නමින් නම් ඉතින් දෙන්න බෑ. ඒ කියන්නේ ඒ ක්‍රමය දැන් EOQ හොයන ක්‍රමය ඒ විදිහටම Facebook එකට ගියම් බලා ගන්න පුළුවන්. ළමයි දාපු කමෙන්ට් දිනු ගිය අවුරුද්දේ මේ මොකද මේ සර් හින්ද කරගත්ත කියලා සමහර ළමයි මැසේජ් දාලා තියෙනවා. ඉතින් මේ අනුමාන කරපුවා නොඅනුමානව ආවා. ඉතින් ඒක ඉතින් විෂය තුල සැරිසරපු ආකාරයේ තියෙන ප්‍රාගුණ්‍ය. ඉතින් මේ අවුරුද්දෙත් නිකන් එහෙම පොඩ්ඩක් කරන්න බලමු පුළුවන් මට්ටමින් කරනවා. අපි යනවා පුතේ ප්‍රශ්න අංක 5 අයන්න. රාජ්‍ය දෙපාර්තමේන්තුවක ලක්ෂණ 4ක් සඳහන් කරන්න. රාජ්‍ය දෙපාර්තමේන්තුවක් කියලා කියන්නේ ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා රාජ්‍ය ව්‍යවසාය තුල ක්‍රියාත්මක වන ලාභය අරමුණු කර නොගත්. ඒ කියන්නේ අත්‍යවශ්‍ය සේවා ටික කරන්න එන්නේ. අන්න එහෙනම් රාජ්‍ය දෙපාර්තමේන්තුවක ලක්ෂණ 4ක් සඳහන් කරන්න. රාජ්‍ය ව්‍යවසාය ප්‍රධාන වශයෙන් 3යි කීසතිවල කරලා තියෙන දැන් මම බෝඩ් එකට යන්නේ නැත්තේ මේකයි. මේ අන්තිම ප්‍රශ්න දෙකනේ. පුතේ නීතිමය පුද්ගල භාවයක් නැහැ. කොතනකවත් ඕක කියවෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ? දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිලනාමයෙන් පෙනී ඉන්නේ. ඉතින් හරි ඉතින්. ඒ කියන්නේ නීතිමය පුද්ගල භාවයක් නේ. දෙපාර්තමේන්තුවට වෙනම ඒකකයක් කියලා නැහැ. නඩු කටයුත්තකදී නීතිමය කටයුත්තකදී දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිලනාමයෙන් සහකාර අධ්‍යක්ෂ ජනරාල් කියන්නේ තුමාව කැඳෙව්වා අපි. බෙහෙත් මේ කොරෝනා කිට් එක රුපියල් 80කට දෙනවා කියලා කිව්ව හින්දා වෛද්‍ය අධ්‍යක්ෂ දෙන්නාතුමා අපි ගෙන්නුවා. අන්න පුතේ. නමින් යන නඩුව. ඒ වගේම තමයි ලාභ අරමුණු කරගෙන නැතුව පවත්වාගෙන යාම සහ ඍජුව රජයේ අධීක්ෂණය යටතේ අමාත්‍යාංශ පාලනයක් යටතේ ඉන්න තින ආයතනයක්. ඔය ආදී වශයෙන් පුතේ ඕනතරම් ලියන්න පුළුවන්. තනිකරම රාජ්‍ය ආයතනයක් රාජ්‍ය සතුයි අයිතිය පෞද්ගලික අංශයට අයිතිය ලැබෙන්නේ නැහැ. ඉතින් රයිට් ඔන්න ආදි වශයෙන් කරුණු 4ක් ලියන්න. කරුණු 4ක් ලියන්න. ඒ වල නම් මුකුත් ලියන්න ඕනේ නැහැ. ඇයි? මම ඒකනේ කියන්නේ අයන්නෙන් අහලා තියෙන 4ක්. එතකොට ඔයාලට ලකුණු 2යි දෙන්නේ කියලා දන්නවනේ. 2යි දෙන්නේ කියලා දන්නවා. ඔයා ලියන්න ඕනේ නැහැ පැහැදිලි කිරීම. මම මේ කියන දේවල් පුතේ හොඳට අවබෝධ කරගන්න. මේ නිකම් විකුණන දැනුම නෙවෙයි. මටත් පේපර් හදලා මම ටියුට් එකක් ලියන ගමන් දැන් මේ නිකම් මේක නතර කරලා පන්තිය දෙන්නේ.
මට මතක් වුණා සිකුරාදා නැද පන්තිය කරන්න ඕන අපරාධ නැත්තම් හෙට කරන්න වෙන්නේ නැහැ. මට මම කැම්පස් එකට වගේක් තියෙනවා. ආයෙ කරන්න වෙන්නේ ලබන සතියේ. ඉතින් මට ටයිට් ෂෙඩියුල් එකක් කරනවා ඉස්සරහට 21 මගේම එන දරුවෝ ටික වෙන්නේ. ඉතින් ඒ හින්දා මේ මට කාලේ ඉතුරු කරගන්න ඕනේ. ඒ හින්දා තමයි මම ටක් ගාලා දැම්මේ මේක. මේ කියන කරුණු ඔබට බොහොම වැදගත් වෙනවා කියලා මම දන්න හින්දායි මෙහෙම කියන්නේ. කාලේ කාර්ය දවන්න නෙවෙයි. ලකුණු දෙකක් දෙන එකක හතරක් අහලා තියෙනවා නම් පැහැදිලි කරන්න යන්න එපා. ලකුණු දෙකක් දෙන එකක දෙකක් අහලා තියෙනවා නම් පැහැදිලි කරන්න කියලා නැතත් කිව්වේ නැතත් පොඩි පැහැදිලි කිරීමක් දෙන්න. බොහොම විශ්වාසයෙන් කියන්නේ නැත්නම් ලකුණු අඩු වෙනවා. ආයන්න රාජ්‍ය සංස්ථාවක් රාජ්‍ය දෙපාර්තමේන්තුවකින් රාජ්‍ය සංස්ථාවක් රාජ්‍ය දෙපාර්තමේන්තුවකින් වෙන් කර හඳුනාගත හැකි ලක්ෂණ දෙකක් පැහැදිලි කරන්න. රාජ්‍ය සංස්ථාවක් රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වෙන් වෙනවා කියලා කිව්ව ගමන් මතක් වෙනවනේ මොකක්ද? සංස්ථාව ලාභයත් අරමුණු කරගත්ත එක්කෙනෙක්. හැබැයි අර ලාභය අරමුණු කරගත්තේ නැති අත්‍යවශ්‍ය සේවා සපයන්නේ. අරය විශේෂ පොදු පාර්ලිමේන්තු පනතකින් සම්මත වෙන්නේ කවුද? සංස්ථාවක්. මෙයා එහෙම විශේෂ පාර්ලිමේන්තු පොදු පනතකින් නෙවෙයි සම්මත වීම වෙන්නේ. අතන රජයට විතරයි අයිති. මෙයා අතන රජය සහ බෞද්ධික අංශයේ දායකත්වයත් එක්ක යන්න පුළුවන්. ඒ කියන්නේ කොටස් ප්‍රාග්ධනයක් එක්ක යන්න පුළුවන්. හැබැයි මෙතන එහෙම ප්‍රාග්ධනයක් කොටස් ප්‍රාග්ධනයක් නැහැ. මෙයා රජේ. එහෙනම් අතන තව එකක් ලියතයි. බලන්න කරුණු කීයක් මතුවෙනවද කියලා. කොටස් ප්‍රාග්ධනයක් ගන්න පුළුවන්. හැබැයි මෙතන කොටස් ප්‍රාග්ධනයක් නෙවෙයි රජයේ ප්‍රතිපාදන වලින් යැපෙන්නේ. දෙකයි ඉල්ලන්නේ. ඒ දෙකට අදාළව පැහැදිලි කිරීමක් එක්ක ලිව්වනම් ලකුණු හතරම හම්බ වෙනවා. පොඩි පැහැදිලි කිරීමක්. ඔයා වාසි අවාසි කියලා වෙනස්කම් කියලා වගේ දෙපැත්තක් බෙදලා ලියලා හරියන්නේ නැහැ. කරුණු දෙකක් ටිකක් වචනින් ලියන්න. ඇයි? දෙකක් අහනකොට පැහැදිලි කිරීමක් අහනවා. චක්කරය වගේ තියාගන්න. හතරක් හෙවොත් පැහැදිලි කිරීම නැහැ. දෙකක් හෙවොත් පැහැදිලි කිරීම ලියන. චක්කරය වගේ තියාගන්න ඔළුවේ ඔබ. රයිට්? වාගේ අස්පන අපිටම දැන් පේනවා බොරුවක් නෙවෙයි කිව්වේ කියලා. රයිට්. මොන පුතේ අපි 2019 මේ ඉවර කරා. උන් අපේ ළමයින්ගේ ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රේ 2019 ඉස්සර. ප්‍රශ්න අංක යන්න මතක් කරනකොට හින්දාඩි දාන සමහර ළමයින්ට ගිය අවුරුද්දේ ලියපු ළමයින්ට. පුතේ ප්‍රශ්න අංක 3. මම දැන් ටිකට කලිනුත් කිව්වා මේ ගුරුවරයා ගැන. මේ ගුරුවරයා තමයි මේ අවුරුද්දේ පේපර් එක හදන්නේ. බලන්න මේ ප්‍රශ්නේ දකින්නකොට මට මතක් වුණේ ඒකයි. කියන්නේ බාන්න මාර විදියට ප්‍රායෝගික දත්ත තුල සිද්ධි අධ්‍යයනයක මෙයා හැසිරෙන ගුරුවරයෙක්. හරි ලස්සනයි ප්‍රශ්න. මම නම් හරි කැමතියි. රජය මගින් පවත්වාගෙන යනු ලබන ගුවන් සමාගමක් තම වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් පෞද්ගලික ගුවන් සමාගමක් වන දැන් පෑන අතේ තියෙන්න ඕනේ නැත්නම් බැඳලක් අතේ තියෙන්න ඕනේ. රජය මගින් පවත්වාගෙන යනු ලබන පෑනින් ලියා ගන්න පුතේ රාජ්‍ය ගුවන් සමාගමක් රජයේ රාජ්‍ය අංශයකින් ලියාගත්තා කමන්නේ. තම වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවයි. ඕනම ව්‍යාපාරයක තියෙන පොදු අරමුණු කිහිපයක් තියෙනවානේ. විකුණුම් වැඩි කර ගැනීම, ලාභ වැඩි කර ගැනීම, වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම, ව්‍යාපාරිකයන්ගේ පෞද්ගලික තෘප්තිය, සේවක සුබසාධනය කිහිපයක් තියෙනවානේ. ඔය වගේ මේකේ කොමක් එහෙනම් තියෙනවා මේ අරමුණ. මොකක්ද අරමුණ? වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීම. පෞද්ගලික ගුවන් සමාගමක් වන එයා ඇල්ෆා සමග සංයෝජනය වන ලදී. ඒ දෙන්න එකතු වෙලා දැන් ඔන්න ඒක හරි රජය කියලා තියෙන කොහොමත් අතන පෑනින් පොඩ්ඩක් මාක් කරගත්තා නම් පෞද්ගලික කියලා ඇති. හැබැයි දෙකම සංයෝජනය කියලා දැක්ක ගමන් මතක් වෙන්න ඕනි. ටක් ගහලා බලන්න මොනවද කියලා. අරකත් ගුවන් සමාගම් මේකත් ගුවන් සමාගම්. පුතේ රෝමිලකන් එක අයන්න ව්‍යාපාර ඒකාබද්ධ වීම යන්නේ අදහස් කරන්නේ කොහොමද? ඒකා බද්ධ බදගෙඩි තියෙන කෙහෙල් වල බදගෙඩි බද්ධ වෙලා සමනුයි නයනයි එකතු වෙලා සමනලය හැදුනා වගේ. රයිට්? ජටත්ක ඒකාබද්ධ වීමයි අත්පත් කර ගැනීමයි පුතේ ප්‍රධාන ආකාර දෙක. සංයෝජනවල ඒකාබද්ධ වීම මේ ළමයි පටල ගන්න ඉඳ බෝඩ් එකට පොඩ්ඩක් ආයෙ විදියක් සංකීර්ණ නැහැ පටල දුන්නා. ඒකාබද්ධ වීම
අත්පත් කර ගැනීම. අල්ල ගන්න තියෙන හොඳම එක. දැන් මෙතන මේ ලොකු විස්තරයක් මෙයා දීලා නැහැ. මේකේ නම් වෙනස් වුණා අරවා මේවා දීලා නැහැ. කියලා තියෙනවා කරුණක් ගන්න දෙන්න මෙහෙම දෙන්නේ ගුවන් එකතු වුණා කියලා. එකතු වුණා කියලා. එච්චරයි කියලා තියෙන්නේ. හැබැයි මේ සංයෝජනය වුණා කියන එක එකතු වුණා කියන වචනේ තුල තියෙන්නේ. රෝමිලක්කන් ඒකේ අහන්නේ ඒකාබද්ධ වීමක්. පුතේ බද්ධ වීමක් කියවන ටක් ගාලා මතක් ගන්න බද ගෙඩියක්. ටක් ගාලා මතක් ගන්න බද ගෙඩියක්. බද ගෙඩි දන්නවනේ සිංහලෙන් ඉතින් අපි සුද්ධ නෙවෙයිනේ. ගෙවල් වල ගිහලා වරියක් ගෙනම් බද ගෙඩි දිනන අම්මගෙන කන්න එපා. බද ළමයි හදනවා. බය කරනවනේ. පිස්සු. මේ මන්නම් කන්නේ බද ගෙඩි සමහරලා. මේ පුතේ බද්ද කියලා දැක්කම මොකද්ද වෙන්නේ? බද ගෙඩියක් දැක්කම පාට කෙහෙල් ගෙඩි දෙකක් පේනවා එකම ගෙඩි දෙකක් ඈඳිලා කියලා. හොඳම උදාහරණය. ඇයි ඒකාබද්ධ වීමකට පුතේ අදාළ සමාගම් දෙකේම නම් දැන් මේකේ නම් රජේ ගුවන් සමාගමේ නම දීලා නැහැ. අරගේ එයා ඇල්ෆා කියලා විතරක් තියෙනවා. හරි. අපි එතන දාමුකෝ නිකන් මිහින් ලංකා කියලා. මිහින් ප්ලස් මිහින් නෑන් එයා කියලා ගණිතක එයා ඇල්ෆානේ. ඇල්ෆා. ඔන්න ඔහොම කියලා නම හැදෙනවා එහෙනම්. මේක එච්චර දීලා නැහැ. රයිට්. පුතේ ඇයි යටත් කර ගැනීමක් නැත්නම් අත්පත් කර ගැනීමක් වුණාම අත්පත් කර ගන්නවා කියන්නේ ගිල ගන්නවා. තල්මහා පොඩි සතෙක්ව ගිල ගන්නවා දැකලා තියෙනවද? අත්පත් කර ගන්නවා යටත් කර ගන්නවා. පිරිමි ළමයින්ට වැන්දර පස්සේ වෙන්නේ. ඔව් එහෙම වෙනවා. යටත් වෙනවා. පිරිමියෙක් නැති වෙනවා. ඊට පස්සේ රුගඩයක් වෙනවා. මේ එතකොට අන්න පුතේ අත්පත් කර ගැනීමකදී දෙන්නගේ නම් දෙක වෙනුවට වැඩි බලයක් සහිතව අල්ලගත් එක්කෙනාගේ වැඩි මූල්‍ය ආයෝජනයක් කරලා අල්ලගත් එක්කෙනාගේ නම ඉදිරියට අරන් යනවා නැත්නම් අලුත් නමම පවත්වාගෙන යනවා. මෙතන හැබැයි ඒකාබද්ධ වීමකදී දෙන්නම ඉන්නවා. මේ ප්‍රශ්නෙට ඕක අදාළ වෙන්නේ නැහැ. අවශ්‍ය වෙයි කියලායි මම කියලා දුන්නේ. රයිට්. ව්‍යාපාර ඒකාබද්ධ වීම යන්නේ අදහස් කරන්නේ කොහොමද? එහෙනම් දැන් කියලා දුන්නනේ. ව්‍යාපාර දෙකක් එකට එකතු වී තමන්ගේ නම් වලින් එකට එකතු වී කිසියම් කටයුත්තක් වෙනුවෙන් එකට එකතු වී කටයුතු කරගෙන යාමට සංවිධානය වීමයි ඒකාබද්ධ වීම. කෙටියෙන් අහන්නේ. බලන්න ලකුණු කීයක් දීලා තියෙනවද කියලා. එතන ලකුණු දෙකක් දීලා තියෙනවා. රයිට්. හැබැයි සාමාන්‍ය පැහැදිලි කිරීමක් ලියලා කැමතිනම් උදාහරණයක් මොකක් හරි මේ වගේ දෙන්න. එහෙම ලිව්වේ නැහැයි කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද මේ මගේ නිස්කීමේ මගේ අතේ මේ වෙලාවේ තියෙන්නේ. එහෙම ආල නැහැ. උත්තරේ දීලා තියෙන්නේ වෙන පැය සමාගම් දෙකක් හෝ කිහිපයක් තනි ව්‍යාපාරයක් බවට පත් වීම කියලා. හැබැයි ලකුණු දෙකක් දීලා තියෙනවා. සමහර වෙලාවට පිනාචාන්සුත් එහෙම වදිනවා. රෝමිලක්කන් දෙක ආයනහන් ඊත් සමාගම් දෙක අතර සිදු ඒකාබද්ධ වීම කුමන සංයෝජනයට වර්ගය පිළිබඳ විස්තර කරන්න. උදාහරණයේ අනුව ප්‍රධාන තුනයි විෂම, තිරස් කියලා කියන්නේ මොකක් හරි මේ නිෂ්පාදිතයක අධියරක් පාසා යන පුරුක්වල පුරුක් දෙකක් සම්බන්ධ වෙනවා. නිකන් සරලව කියන්නද? කිසියම් නිෂ්පාදිතයක නැත්නම් භාණ්ඩයක සේවාවක දාමයේ දෙන්නෙක් සම්බන්ධ වෙනවා. දාමයේ දෙන්නෙක් සපත්තු හදන කෙනෙක් සපත්තු ව්‍යාපාරිකයෙක් එක්ක. රෙදි නිෂ්පාදකයෙක් ඇඟලුම් නිමියදුම් නිෂ්පාදකයෙක් එක්ක. රෙදි හදන කෙනෙක් නිමියදුම් හදන ගාමන්ටයක් එක්ක. අන්න ඒ වගේ. සිරස් කියන්නේ දාමයේ දෙන්නෙක්. තිරස් කියන්නේ එක අත්තේ කුරුල්ලෝ. අල්ලපු ගෙදරයි මේ ගෙදරයි. එක වගේ එකම නිෂ්පාදිතය දීගෙන විෂම කියන්නේ ඉතින් වෙනස්. මේ ඉතින් මොකද්ද? තිරස් සංයෝජනයක්. රයිට්. ඒක ලියලා අන්න අහනවා. එම සංයෝජන වර්ගය පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න. පොඩි විස්තර කිරීමකුත් ලියන්න. මොකද්ද කියලා අර කතාව. ඒ කියන්නේ එක නිෂ්පාදිතේ එකම කර්මාන්තයක කියලා ලියන්න. එකම කර්මාන්තයක නියලි පාර්ශ්වයන් දෙකක් එකට ඒකාබද්ධ වීම. රයිට්. රෝමිලක්කන් දෙක අයන්න.
කල්බදු සමාගම් මගින් ව්‍යාපාරිකයෙකුට හිමි වෙන වාසි හතරක්. කල්බද්ද ඔයගොල්ලොන්ට දැන් නැහැ. කල්බද්ද කලින් සිලබස් එකේ තිබ්බා. තිබ්බනම් ලොකු නෝට් එකක් තියෙන පුතේ. මෙහෙයුම් කල්බදු මූල්‍ය කල්බද්ද විකුණුම් ආපසු කල්බද්ද කල්බද්ද තුනකට බෙදෙනවා. කල්බදු නැහැ. දැන් ඔය උඩින් අහන්නේ. නිකන් අර උඩින් අහන්නේ. ටක් ගාලා මතක් කරගන්න. කල්බදු මතක් වුණොත් ටක් ගාලා මතක් කරගන්න. ෆිනෑන්ස් කම්පැනි ටික අර ව්‍යාපාර සංවිධාන ක්‍රම මේ මුදල් හා මූල්‍ය ආයතන පාඩමේ දෙන්නේ මුලින්ම බැංකු අංශයත් ඊළඟට තැන්පතු බාර ගන්න අනෙකුත් මූල්‍ය ආයතන කියලා බලපත්‍රලාභී මුදල් සමාගම් බලපත්‍රලාභී මූල්‍ය සමාගම් ආයෙ දෙන්නේ තුන්වෙනි වර්ගීකරණයේදී අනෙකුත් විශේෂිත මූල්‍ය ආයතන කියලා කල්බදු මූල්‍ය කරන සමාගම් කියලා අන්න ඔය දෙකොල්ලෝ පුතේ ෆිනෑන්ස් කම්පැනි කියලා කියන්නේ කල්බද්ද කිසියම් ව්‍යාපාරයකට අවශ්‍ය කරන යම් වත්කමක් විශාල ප්‍රාග්ධනයක් යට කරලා ගන්න ඕන ඉඩමක් කියන එකට වඩා ඇත්තටම හදපු දෙයක් නම් වඩා හොඳයි ගොඩනැගිල්ලක් වගේ ගත්තම පුතේ බෑ යාර සල්ලියක් යට කරන්නේ නැයි ගිල්ලුණු පිරිවැයක් එනවා සන්ක් කොස්ට් එකක් අන්න ස්ථාවර පිරිවැයක් දරන්න වෙනවා ඒකට යන්නේ නැතුව මූල්‍ය සමාගමක් කරා මේක භුක්ති විඳින්න ලැබෙනවා යම් නිශ්චිත ගෙවීමකට කුලී පිට ගැනීමයි කල්බදුයි කියන්නේ දෙකක් කල්බද්දක් කියලා කියන්නේ යම් වැඩි වටිනාකමක් සහිත යමක් දීර්ඝ කාලීන පරිභෝජනයක් උදෙසා යම් නිශ්චිත ගෙවීමකට එකඟව මිලදී ගන්නවා. ඒ කියන්නේ සතයක්වත් ගෙවන්න නැති බද්දට ගන්නවා කියලා හිතන්න පුතේ. බද්දට ගන්නවා. කුලී පිට ගැනුම් කියන්නේ ඒක වෙනම කතාවක්. අන්න ලීසින්. ඔයාට වාහනයක් ගන්න ඕනි. වාහනේ ගන්න වාගාව සල්ලි නැහැ. ඔයාට ලක්ෂයක් එකමාරක් වගේ වොන් තියනවා. අපේ ඔය අතකර වල තියෙනවා අතරම් බඩු අර හින්නේ. ඔයා මොකද කරන්නේ? ෆිනෑන්ස් කම්පැනි එකට කියනවා ලීසින් කම්පැනි එකට කියනවා මට වාහනයක් තියනවා නම් දෙන්න අන්රෙජිස්ටර් එකක්. දෙන්න සර් ඩවුන් පේමන්ට් එක ආදාන ලක්ෂ එකමාරක්. හරි මන් දාන්නම්. එයාගේ ලක්ෂ 45ද 50ද යාට යන්නේ එයා දාලා වාහනේ ගන්න. එයා මොකද කරන්නේ? ඒකට ඔයා ගෙවන්න පොරොන්දු වෙන කාලය 10ද අවුරුදු 5ද අදාළ කාල සීමාවට එයාගේ ඉන්ට්‍රස්ට් රේට් එක කැල්කියුලේට් කරලා අර වත්කමේ ජීව කාලයක් වත්කමේ වාගේ ලෝන් එකට දාලා කැපෙන කාලයක් බලලා සැලකිය යුතු රෙන්ටල් එකක් ඇඩ් කරනවා වාරිකයක් ඇඩ් කරනවා ඒ වාරික සියල්ලම ගෙවලි වුණාට පස්සේ වත්කම ඔයාට හිමි වෙනවා මෙහෙයුම් මේ කල්බද්දෙදි එහෙම වෙන්නේ නැහැ කල්බද්දෙදි එහෙම වෙන්නේ නැහැ කුලී පිට ගන්න මොළ විතරයි එහෙම වෙන්නේ කල්බද්දෙදි වත්කම ආයේ හිමි වෙන්නේ අදාළ කල්බදු සමාගමටමයි කල්බදු ගත්ත එක්කෙනාට ගැනුම් කවුට හිමි වෙන්නේ කල්බද්ද ගැන ලොකුවට අහන්නේ මම නිකන් මතක් වුණා ඉස්සර නෝට් රයිට් කල්බදු සමාගම මගේ ව්‍යාපාර වෙන වාසි හතරක් සරලව ලියන්න පුතේ තමන්ගේ නොවන දෙයක් ළඟ තියාගෙන ඉන්නකොට කියන්නේ තමන්ගේ නොවන දෙයක් කියලා එහෙම නෙවෙයි තමන් ලොකු මූල්‍ය ආයෝජනයක් නොකර පරිහරණය කරනකොට දෙයක් අවදානම් අඩුයිනි පුතේ එයි ඒකට මූල්‍ය ආයෝජනය යා නෙවෙයි කරලා තියෙන වෙන එක්කෙනෙක් රයිට් එතකොට ඒ වගේම පිරිවැය අවමව වැඩ පටන් අරගෙන යන්න පුළුවන් කටයුතු කාර්යක්ෂමව කරගෙන යන්න පුළුවන් එයි ඒකේ නඩත්තු කටයුතු මොන හරි තියෙනවා නම් රිපෙයාරින් සයිට් එක ඔක්කොම කරනවා කල්බදු සමාගමෙන් රයිට් විශේෂම දෙයක් තියෙනවා කල්බද්දේ මොකද්ද කල්බද්දක් ගෙවන කෙනෙක්ට කල්බදු ගෙවීමට අදාළ වියදම බද්දෙන් අයින් වෙනවා ආදායම් බදු වලින් අයින් වෙනවා විශේෂ කරුණක් කල්බද්දට දාල වෙන වියදම බද්දෙන් නිදහස් ව්‍යාපාරිකයට පට්ට වාසියක් ඒක ඒ පුතේ ඉන්කම් එකක් විදියට ඒක පෙන්නනවා නම් එතකොට කියන්නේ වියදමක් විදියට ශීර්ෂයක් විදියට පෙන්නනවා එයාට ඒක අයින් කරලා ඒක බද්ද නිදහස් කරගන්න පුළුවන් රයිට් කියන්නේ එහෙම දෙයක් කියන්නේ නාගා ලොකු වියදමක් තියනවා කියලා පෙන්නලා අර බදු ගෙවද්දි බදු නිදහස් කිරීම වලට ඒක දේවල් මිනිස්සු ඉදිරිපත් කරනවානේ බදු නිදහස් කිරීමක් වෙනවා රයිට් විශේෂ කරුණක් ආයන්න ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිත ආයතන කාර්යයන් 4 දක්වන්න ඔය ඉතින් අමුවෙන් ප්‍රශ්න මේ ප්‍රශ්න පත්‍ර හදන මිනිස්සයා මට පුදුමයි තාමත් ඇයි පුතේ ඔයගොල්ලෝ පස්චයි ළමයි ටික පස්චයි ලියලා අපු ළමයි ටික සෙන සෙකන්ඩ් ෂයි වලට ඉන්න ළමයි ටික ඇයි කියලා මම තාමත් කල්පනා කරනවා පේපර් එක C වල නතර වුණේ සමහර ළමයි
ඇයි B වල නතර වුණේ කියලා මට හිතා ගන්න බැහැ. ඒ කියන්නේ මේ එකම දේ පරිපූර්ණ උත්තර වල වුණතාවය. පරිපූර්ණ උත්තර වල වුණතාවය. පුතේ මේ අමුවෙන් අහන ප්‍රශ්නනේ. ලකුණු 4ක් නේ. රාජ්‍ය නායකකරණ විදේශී විනිමය පාලනය කියන එකයි ප්‍රොජෙක්ට් ටික. ඒ කියන්නේ සුළු හමද්ද පරිමාණ ව්‍යවසායකයන් ණයට දෙනවා කියන ටිකයි සේවක අර්ථ සාධකාර මුදල කළමනාකරණය කියන ඔය හතර කටපාඩම් ලියන්න බැරිද ඔයගොල්ලන්ට? කවුද පුතේ කියන්නේ? ඕගොල්ලෝ ඔක්කොම ලියලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මිස්ුනේ මොනවද එහෙනම්? case studies ප්‍රශ්න ටික. සිද්ධියක් දෙන ප්‍රශ්න. බලවන්න තරම් මට හරි ආසයි ඔයගොල්ලෝ ගියවුත් පේපර්. රයිට්. ටොපික් ලක්කන් 3. අයන්න. බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී මුදල් සමාගම් අතර ඇති වෙනස්කම් දෙකක් විස්තර කරන්න. වාණිජ බැංකුවක් කියපු ගමන් ටික ගාලා මතක් කරගන්න මුදල් මැවීම. එච්චරයි. මුදල් මැවීම. කාටවත් කරන්න බෑ. කාටවත් කරන්න බලයක් නෑ. ඇටි ඕනේ තාත්තට කියන්නේ මේ මං හිමනේ උදාහරණ දෙන්නේ. මේ රජයට කරන්නත් බෑ මුදල් මැවීම. කරන්න පුළුවන් එකම බලයලා කියන වාණිජ බැංකුව විතරයි. මුදල් මැවීම. ඊළඟට එකම දෙයක් කරන්න එකම එයා විතරයි කරන්නේ. ඒ දේ තව දෙයක් තියෙනවා. ජංගම ගිණුම් පවත්වාගෙන යන්නේ. ඔන්න ඔය දෙක මාර විදියට ඔළුවේ තැම්පත් කරලා තියාගන්න. හරි වටිනවා. කවුරුවත් ගාවේ ලක්ෂණ නැහැ. සුවිශේෂීම ලක්ෂණ දෙකක්. ඉතින් ජංගම ගිණුමක් කියන එක කිව්වට පස්සේ කීයක් කියනවද පුතේ? චෙක්පත් මගෙන් ගනුදෙනු කරන්න පුළුවන්. අයිරාව රයිට් අයිරා පැත්ත. දැන් මේ අහන්න ප්‍රශ්නේ මොකක්ද? බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හා බලපත්‍රලාභී මුදල් සමාගම් අතර ඇති වෙනස්කම් දෙකක් විස්තර කරන්න. ඕන තරම් ඒවා තියෙනවා. නිතරම ඔළුව තුල පැහැදිලි රූපයක් තියාගන්න සංකල්ප වලට අදාළව. එක සංකල්ප වලට අදාළව රූපයක් තියාගන්න. ඒ වාණිජ බැංකුව කියන රූපේ ප්‍රශ්නයක් අහනකොටම ටික් ගාලා මතක් කරගන්න මුදල් නැවීම. ඊළඟට ජංගම ගිණුම් පවත්වාගෙන යෑම. ඊළඟට විදේශ විවහාර මුදල් ගිණුම් පවත්වාගෙන යෑම. ඔන්න ඔය තුනත් එක්ක අයිරා. එයාට විතරයි අයිරා දෙන්න පුළුවන්. අනිත් අයට දෙන්න පුළුවන් ණය විතරයි. ණය විතරයි. රයිට්. මුදල් නැවීම කියන එකත් එක්ක අනිත් කරුණු හතර ලිව්වනම් අර කොහොමත් ඉතින් බලපත්‍රලාභී මුදල් සමාගමකට ඕනේ නේ. නිකම් ඔක බලපත්‍රලාභී මුදල් සමාගමකට නෙවෙයි පුතේ කාටවත්ම නෑනේ. රයිට්. ඉතින් හරි සුවිශේෂී ලක්ෂණ ඕවා. රයිට්. පුතේ ලියන්න කියලා තියෙන්නේ දෙකක් විස්තර කරන්නත් කියලා දෙනවා. හැබැයි මාකින් ස්කීල් එකේ පුතේ විස්තර කිරීමක් කියලා දීලා නැහැ. ඒ වුණාට ඔයා ඒ වගේ අවස්ථාවකදී ඔයාට පුළුවන් මට්ටමේ පැහැදිලි කිරීමක්. දැන් මුදල් මැවීම කියන එක මෙයාට කරන්න පුළුවන් අරයට කරන්න බෑ කියලා කියද්දි යටින් නම් පොඩි තර ලකුණක් දාලා ලියන්න. මුදල් මැවීමේදී සිදුවෙන්නේ මොකක්ද? මේ වාණිජ්‍ය බැංකුව තමයි මෙන්න මේ රජයේ බලයලක් නැත්නම් බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව කියන්නේ ඒක බලය අනුව එයාට තියෙන පුතේ ප්‍රධාන ආකාර කිහිපයකින් තැන්පතු බාර ගන්න ආකාර. ජංගම ගිණුම් හරහා ඉතිරි ගිණුම් හරහා කාලීන තැන්පතු හරහා ස්ථාවර තැන්පතු හරහා ආකාර කිහිපයක් තියෙනවා. මෙයා ඒ සල්ලි අරගෙන මොකද කරන්නේ? මෙයා පුතේ හැම තැනම ආයෝජනය කරනවා. හැම තැනම. මෙයාගේ ප්‍රධාන අරමුණු දෙකයි. ලාභදායීත්වයයි ද්‍රවශීලතාවයයි. දෙකට දෙකක් ඒ අරමුණු දෙකම එකකට එකක් ක්ලෑෂ් වෙනවා. ප්‍රතිවිරුද්ධයි. ඇයි? ලාභදායීත්වය කියන අරමුණ තුල තියෙන්නේ මොකක්ද? ලාභ ලැබීම. එහෙනම් මොකද කරන්න ඕනේ? tempatu ඉන්වෙස්ට්මන්ට් කරන්න ඕනේ. ඉන්වෙස්ට් කරන්න ඕනේ. ආයෝජනය කරන්න ඕනේ. ඒ ඇස්සේ තියෙනවා ද්‍රවශීලතාව. ඇයි? සේවිංස් account පවත්වාගෙන යන මිනිස්සු සල්ලි ඉල්ලනවා. ඉල්ලන වෙලාවට දෙන්න ඕනේ. නැති නැහැ කියන්නද? ඔයා ගිහිල්ලා account එකේ සල්ලි ගන්නවනේ. අනේ සල්ලි නෑ බැංකුවේ කියලා කියන්නද? අන්න පුතේ එයා ඒකත් බලන්න ඕනේ. නැත්නම් ගනුදෙනු කරුගේ හිතවත්භාවය නැති වෙනවා. ගනුදෙනු කරුගේ අපක්ෂපාතීත්වය ඇති වෙනවා. එහෙනම් ඒකත් බැලන්ස් කරන් ලාභදායීත්වයක් කරන් ඔන්න වාණිජ්‍ය බැංකුවේ ප්‍රධාන අරමුණු දෙක එකිනෙකට ගැටෙන හා සුළුයි කියලා ප්‍රශ්නයක් කවුද කියන්නේ? මොකක්ද? ද්‍රවශීලතාවයයි ලාභදායීත්වයයි. ඇයි ඒ දෙක ගැටෙන්නේ? හරියනියා රැවුලක් තෝරන කැඳක් තෝරන වගේ. ද්‍රවශීලතාවය තුළ තියෙන්නේ හදිසි අවශ්‍යතාවයන් සඳහා මුදල් යලි ඉල්ලන විට තැන්පත්කරුවන් විසින් ලබා දීමට අවශ්‍ය මුදල් ප්‍රමාණයක් වාණිජ්‍ය බැංකුව තුළ තියා ගැනීමයි. අන්න
එහෙම කරන්න මුදල් ළඟ තියාගත්තම නිකන් සිංහලෙන් කියනවා අතේ ඇති මුදල් කියලා තියාගත්තම ඉන්වෙස්ට් කරන්නේ නැහැ. මුදල් අතේ තිබ්බම පැටව ගන්නවද නැහැ. අන්න එයා නිතරම දඟලන මුදල් මවන්න. ආයෝජනය කරන්න. ඒකෙන් මුදල් මවන්න. මොකද්ද කරප්‍රමේ? අන්තර් බැංකුවේ ක්ෂණ ණය වෙළඳපොළ ඉතා කෙටි කාලයකදී ණය සෙටල් කරන්න කාගෙන් ණයක් ගන්න පුළුවන් සුළු මුදලකට. මහා බැංකුවෙන් දෙනවා පුතේ දවස තුල ගෙවීමේ ණය. ඕවා සිලබස් එකේ නෑ දැන් ඕවා අයින් කරලා තියෙන්නේ. මුදල් මෙවීම විතරක් කියන ඒවා එන්නේ කොහොමද කියලා නෑ. දවස තුල ගෙවීමේ ණය. මහා බැංකුවෙන් පුතේ ඔතරයිස් දීලා තියෙනවා හවස 3යි කාලට කලින්. හවස 3යි කාලෙද්දී උදේ පාන්දර ගන්න පුළුවන්, රික්වෙස්ට් කරන්න පුළුවන්, ගන්න පුළුවන්. හදිසි කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් එනවනේ වාණිජ්‍ය බැංකුව වලට. මිනිස්සෙක් ඇවිල්ලා මිලියනයක් ඉල්ලනවා. එයාගේ account එකේ තියෙන. ණයක්ම නෙවෙයි. හදිසි අවශ්‍යතාවයන් එනවනේ. ඒ එන වෙලාවක පුතේ අන්තර් බැංකුවේ ක්ෂණ ණය වෙළඳපොළෙන් මෙයා ගන්න ගියාම පොඩි පොලියක් පිරිවැයක් දරන්න වෙනවා. මහා බැංකුව මේකට ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මහා බැංකුව කියලා තියෙනවා නිකන් හදිස්සියට අතමාරු කරගන්න මිනිස්සු හවස දෙන්නම් කියලා රන් යන්නේ. අන්න ඒ වගේ මහා බැංකුව මෙයාට දීලා තියෙනවා දවසින් ගෙවන්න ඕනි. මට ඔයා බොන්ඩ් එකක් තියන්න ඕන. මොකද්ද බොන්ඩ් එක? සුරකුම්පත් තියෙනවනේ මහා බැංකුවේම ගත්ත. ඒ කියන්නේ රජයේ සුරකුම්පත් මහා බැංකුව හරහා ගත්තේ වාණිජ්‍ය බැංකුව. වාණිජ්‍ය බැංකුව තමන්ගේ මුදල් මහා බැංකුව හරහා රජයේ සුරකුම්පත් වල ආයෝජනය කරලා බණ්ඩාගාර බිල්පත් බැඳුම් කර දිනන මේගොල්ලෝ ගාව. අන්න ඒ බිල්පත් හෝ බැඳුම් කර හෝ ණය කර හෝ මොනව හෝ මෙයා මහා බැංකුවට අපේට තියලා කෙටි කාලීන කියන්නේ කෙටි කාලෙකින් දවස් ගානකට නෙමෙයි පැය ගානක ණයක් ගන්නවා. රයිට්? දැන් ණයක් කියලා කියන්න එපා. දැන් අර මිනිස්සයා බංග්ලාදේශෙත් දුන්න ණයක් නෙවෙයි වගේ ඕකත් පත්තු වෙයි. අවශ්‍යතාවයක් මුදල් අවශ්‍යතාවයක් සපුර ගන්නවා. හවස 3යි කාල වෙද්දී මහා බැංකුව අර රික්වෙස්ට් එක කැන්සල් කරලා ආයේ ක්‍රෙඩිට් කරගන්න හදන සල්ලි. එතකොට මහා බැංකුවට අය කරගන්න පුළුවන් විදියට අදාළ වාණිජ්‍ය බැංකුවේ account එකේ අර සල්ලි තියෙනවා. අපි ගෙවන්නේ මහා බැංකුවට ගෙවන්න ඕනේ වාණිජ්‍ය බැංකුව. එයාගේ account එකේ සල්ලි තිබ්බම ඇති. එයාට ඵලය දිනවනේ. එයා ගන්න සල්ලි. නොතිබ්බොත් පුතේ අර බොන්ඩ් එක කැන්සල් වෙනවා. අර බොන්ඩ් එක මහා බැංකුව සතු වෙනවා. ඔන්න මුදල් මවන්න දුන්න පොඩි සහයක් මහා බැංකුවෙන්. ණයක් අය කරන්නේ නැහැ ඒක. මේ පොලියක් අය කරන්නේ නැහැ ඒකට. ණයක් වශයෙන් දෙන්නේ පොලියක් අය කරන්නේ නැහැ. අන්න දවස් තුලම පියවන්න ඕන. රයිට්? අමතර කරුණක් මගේ ළමයින්ට මට කියන්න බැරි වුණා 22 ළමයින්ට මම කියලා තියෙනවා. රයිට්? සිලබස් එකේ නෑ කොහොමත්. මුදල් මැවීම කියන එක එන්නේ ඔන්න ඔය කාරණාව මුල් අවශ්‍යතාවය තුල පිරිවැයක් නොදරා යා මුදල් මවන වාණිජ්‍ය බැංකුව. රයිට්? ආයන් ලංකා සෙටල් පද්ධතියේ ප්‍රධාන ගෙවීම් පියවීම් පද්ධති දෙක පිළිබඳව විස්තර කරන්න. පද්ධති 4යි RTGS, SLIPS, SWIFT, SSDS ඔන්න ලංකා සෙටල් පද්ධති 5. පද්ධති 5 දුවට පද්ධති 4යි. ඔකට කලින් සිලබස් එකේ ආයේ සිව් වැදෑරුම් ආර්ථික ප්‍රතිසංස්කරණ කියලා. නැත්නම් සිව් වැදෑරුම් ප්‍රතිසංස්කරණ කියලා කලින් ආවේ. දැන් ඉතින් ඔක ඒකේ අප්ඩේට් එනවනේ. කලින් SSDS එක ආයේ පුතේ SSSS කියලා. රයිට්? SSSS කියන එකේ S කියන එකට කලින් තිබු පුතේ ඩිපොසිටරි. කලින් තිබේ සෙටල්මන්ට්. දැන් තියෙන ඩිපොසිටරි. රයිට්? ඒකේ බහුල නාමය මොකක්ද? කියන්නේ ලොකුවට නාමය ඉංග්‍රීසියෙන් අපරයක් දෙන්න පුතේ. SSDS එකේ කලින් ආවේ scriptless securities. scriptless කලින් ආවේ scriptless securities settlement system. දැන් එන්නේ scriptless නිර්ලේඛන ලේඛන රහිත scriptless securities, right? Securities depository system කියලා. කලින් SSSS කියලා අපේක දැන් SSDS වෙලා තියෙනවා. අන්න පුතේ දැන් ඔය අහන්නේ මොකක්ද? ලංකා සෙටල් නැත්නම් ලංකා සෙකියෝ කියන එක කොහොමද හැදිලා තියෙන්නේ? පද්ධති දෙකයි. SSDS එකයි RTGS. ඔය RTGS කියන එක ගැන MCQ එකක් එන්න පුළුවන්. Real time gross settlement. Real time තත්කාලීන. පුතේ තත්කාලීන නෙවෙයි. තත්කාලීන
දල ගෙවීම් පියවීම් පද්ධතිය පුතේ ලංකාවේ තියෙන විශාලතම පද්ධතිය ඕක. මොකද්ද? ලංකාවේ තියෙන විශාලතම ගෙවීම් පියවීම් සම්බන්ධ විද්‍යුත් පද්ධතිය ඕක. පුතේ ඕකේ තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි ලක්ෂණ තුනක්. ඉතා සුළු කාලයකදී විශාල මුදලක් විද්‍යුත් ආකාරයෙන් පියවන්න පුළුවන්. ඉතා සුළු කාලයකදී විශාල මුදලක් අනිත් ඒවට සාපේක්ෂව විද්‍යුත් ආකාරයෙන් පියවන්න පුළුවන්. ඔන්න පුතේ විශේෂත්වය සහ ඕකේ සුවිශේෂී භාවය SSDS RDGS කියන එකේ. SSDS කියන්නේ මොකද්ද? ස්ක්‍රිප්ට්ලස්. ඒ කියන්නේ ලේඛන රහිත. මහ බැංකුවේ සොරකුම්පත් මිලදී ගැනීම ගෙවීම් කරන අයට මුද්‍රිත ඒවා. ඒ කියන්නේ ලියපු අපි හෑන්ඩ් රයිටින් ඒවා දෙන්න ක්‍රම නැහැ. සහ කරන්න ගියාම මේවල පොඩි පොඩි දෝෂ ආවා. ව්‍යාජ ලේඛන හදලා ගොඩක් කතා ආවා. සමහරුන්ගේ නැති වුණාම ප්‍රශ්න ඇවිල්ලා බොඳ වුණාම විවිධ ගැටලු. අන්න පුතේ ගෙනාව සිස්ටම් එකක් කලින් තිබ්බේ SSS කියන එක. ඒ කියන්නේ සෙටල්මන්ට් කියන එක කලින් තිබ්බේ. ඔය සිලබස් එකේ නෑ. ඔය කලින් සිලබස් වලින් ගත්ත කරුණු. scriptless securities settlement system කියව එක මධ්‍යම තැන්පතු ක්‍රමය settlement එක. ඔන්න පුතේ කන්වර්ට් වුණා SSDS වලට. DS කියන්නේ depository තැන්පතු. අන්න මධ්‍යම තැන්පතු ක්‍රමය කියන එක දැන් ඇඩ් වෙලා ඒක depository වෙලා තියෙනවා. එහෙනම් කාට හරි තමන්ගත්ත සුරකුම්පතට මුද්‍රිත භාවයක් නැතුව ඡායා භාවයකින් නැත්නම් soft copy එකකින් අද කෙනෙක්ට ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න පුළුවන්. ඒක අරකට එක සම්බන්ධුනේ ඇයි? සරල කතාවක් පුතේ තියෙන්නේ. SSDS කියන එක තුල තියෙන්නේ මහ බැංකුවේ බැඳුම් කරවල ආයෝජනයක් නම් සුරකුම්පත්වල. ඒ කියන්නේ බිල් භාණ්ඩාගාර බැඳුම් කර බිල්පත් භාණ්ඩාගාර බිල්පත් කියන දිත්වයේ ආයෝජනයක් කැංගිලට ගැනීම සිකිනීම නම් ලක්ෂ දෙකද පුතේ යන්නේ. ලක්ෂය දෙකද ලක්ෂ 10 20ද යන්නේ. බිලියන් ගණන් යනවා සමහර ලාවට. ලොකු ගණන් යන්නේ. එතකොට පුතේ මේ වගේ ට්‍රාන්සැක්ෂන් එකක් වෙන ලොකු පද්ධතියක් ඕනේ නේද? ඉතින් හරිනේ පුතේ. ලොකුම පද්ධතියක් සෙට් වුණා. මොකද්ද? රියල් ටයිම් ක්‍රොස් සෙටල්මන්ට් RTGS. ඒ දෙක එකතු වුණා. ඔන්න හැදුනා ලංකා සෙටල්. ඒවත් ලංකා secure කියලා කියනවා. right? ආරක්ෂිතයි කියන එක security. සුරක්ෂිතයි කියන එක හඳුන්වා දෙන්නේ ඒකෙන්. ඇයි? විශාල මුදලක් නේ. කියන්න බෑ ඔක හරි ප්‍රශ්නයක් වුණොත් හැක් වුණොත්. අන්න හින්දා secure කියලා කියන්නේ ඒකයි ආරක්ෂිතයි කියන එක. right? ඔයගොල්ලෝ ටිකක් එන්න පුළුවන්. මම ඒකයි පුතේ පටන් ගන්නකොටම කිව්වේ විද්‍යුත් වාණිජ්‍යයට අප්ඩේට් වලට මෙයා පොඩ්ඩක් මේ ගුරුවරයා ටිකක් වැඩි මූලිකත්වයක් දෙන ගුරුවරයෙක් කියලා. මේ පේපර් එක හදන කෙනා. මම මගේ කරුණු නෙවෙයි පුතේ කිව්වේ ඔබට අනුමාන. ඒ කියන්නේ මේ ගිය අවුරුදු දෙක තුල මෙයාගේ පේපර් වල හැසිරීම 2019ත් 20ත් කියන 2018 එයාට පේපර් එක එයාගේ මොඩියුල් හදන්න බැරි වුණා. බාහන පේපර් එක ඕනනම් අරගෙන මම බොරුද කියන්නේ කියලා. මේ 19 පේපර් එකත් එක්ක 18 වෙනසක් තියෙනවා. 19 20යි අරන් බලන්න. රටාව මං කියන්නේ. රටාව තුල නිකන් සමාන ලක්ෂණ තියෙනව නේද? ඔව් පුතේ. ඒක තමයි සුවිශේෂී தත්ත්වය. පේපර් එකක් ලියනවා කියලා කියන්නේ පාඩම් කරන විතරක් නෙවෙයි. රටාව අනුකරණය කරන්න, රටාව අල්ල ගන්න. ඔබට ලියන්න නෙවෙයි දිනන්න පුළුවන්. මේ කියපු වචනය තුල ලොකු අර්ථයක් තියෙනවා. අපි යන් 2011 ප්‍රශ්න පත්‍රයට. මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නය කරාට පස්සේ අපිට පන්තිය නතර කරන්න පුළුවන් අදට. ඔන්න අපි යනවා දැන් පාඩම් අංක 4කට 8 9 10 11. right? sannivedanaය, රක්ෂණය, sannivedanaය, ප්‍රවාහන හා සැපයුම් සේවා, දේශී විදේශී වෙළඳාම. ඔන්න ඔතනින් වැද්දගත්ම දෙන්න කවුද? 8යි 11යි. 8යි 11යි. sannivedanaය, ප්‍රවාහන හා සැපයුම් සේවා කියන එකේ අර ප්‍රවාහන සැපයුම් සේවා වල මූලිකාංග වල අර පද්ධති මූලිකාංග 4 ඒ ඇරෙන්න ලොකු සංකීර්ණ තීරියක් නැහැනේ. හැබැයි මේ දෙන්නගේ විදේශ වෙළඳාම පැත්තයි මෙන්න මෙයාගේ රක්ෂණයේ අවස්ථානුකූලව ප්‍රශ්න අහන්න පුළුවන් පැත්තයි වැඩි. ඇයි මේ ප්‍රශ්නේ පුතේ උපකාරක සේවා ප්‍රශ්නයක්. මම බොරුද බාන්න කිව්වේ? රක්ෂණය, sannivedanaය, ප්‍රවාහන සැපයුම් සේවා, දේශීය විදේශීය වෙළඳාම.
උපකාරක සේවා ප්‍රශ්නේ හොඳට කරකවලා අනත හැකි බත් ගුලියක් වගේ උපකාරක සේවා වැඩියෙන්ම භාවිතා වෙන වකවානුවක් මේක. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද කියන්නේ මේ අද ඊයේ නෙවෙයි. උපකාරක සේවා වලින් අවස්ථානුකූල ප්‍රශ්නයක්. සිද්ධි අධ්‍යයන ප්‍රශ්නයක් දාන්න පුළුවන් හොඳම ප්‍රශ්නය 4 වෙනි ප්‍රශ්නය. අපි මේ කරන්නේ ලේසි පහසු ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රශ්නය තුල සුවිශේෂී අනුමානයක් මම මේ අවුරුද්දේ කරනවා. ඒක මේ එක්ස්ප්‍රස් වර්ල්ඩ් එන්නත් පුළුවන් නෞකාව දන්නේ. හිතන එක මම කරනවා. හරි. බලමු ඒකේ වරක පොදුවේ හැමෝටම කරනවද නැද්ද කියලා මම තවත් කල්පනා කරනවා. බලමු ඉස්සරහට ළමයි සම්බන්ධ වෙන විදිය බලලා කරලා ඒ දෙයට මම යමු වෙනවා. මොකද මේ මටත් හානියක් නොවන විදියටයි මම මේ අනුමානය කරන්නේ. ඒක මේ කලින් දුන්නට පස්සේ සමහර තොරන් ගිහිල්ලා ගහ ගන්නවනේ තමන්ගේ ගමේ මං ඇදුවේ කියලා. ඉතින් එතකොට වෙන්නේ අර තොරන් ගහපු එකට ඉතින් මොකුත් නැහැ. වෙනෙවුන් තොරන් රාජ්‍ය වෙනවා. අපි පසුබිමේ ඇදපු පුවක් ගස් කපපු මදුරුවකා තින්තකා පේන්ට් කරපු නිකම් මේ ගොම් මිනිස්සු වෙනවා. ඉතින් ඒ හින්දා රියල් ටයිම් දෙන්නම් ඒක හිතුනොත් බලමු. රයිට්. මේ අපි යන්නේ ප්‍රශ්නයට. අදහස තියාගන්න ඔළුවේ මේ උපකාරක සේවා. එච්චරයි. ඉතින් එහෙනම් අපළු විදියක් තියාගන්න ඕනේ. රක්ෂණය. වගකීම් රක්ෂණය. රොමිලක්කම් 1 ප්‍රශ්නාංක අවුරුදු 2011 ප්‍රශ්නාංක 4 රොමිලක්කම් 1 අයන්න. වගකීම් රක්ෂණය යනුවෙන් කුමක් අදහස් කෙරේද? අහන්න පුළුවන් සුපිරිම එකක් මේ දවස්වල. වගකීමක් කියලා කියන්නේ තව එක්කෙනෙක්ට වෙන්න තියෙන බැඳීමක්නේ. නෛතික බැඳීමක් වෙන්න පුළුවන්. නැත්නම් කෙනෙක්ට කිසියම් ආකාරයක අධිකාරියකට යටත්ව වගවීමක් වෙන්න තියෙන දෙයක්. දැන් මේ වගකීම් රක්ෂණය කියලා කියන්නේ මොකක්ද? අද පුතේ ප්‍රධාන වශයෙන් වගකීම් රක්ෂණ කිහිපයෙන් තියෙන්නේ. අපි ව්‍යාපාරයක් කරනකොට අපේ ව්‍යාපාරයෙන් දීවන ප්‍රොඩක්ට් එක අවුරුද්ද ගහලා තිබ්බා දොස්තරවරයෙකුට වෛද්‍යවරයෙකුට තම ලෙඩුන් සම්බන්ධයෙන් රෝගීන් සම්බන්ධයෙන් ලබාගත හැකි වගකීම් රක්ෂණය මොකක්ද කියලා. මොකක්ද? පොදු මහජන වගකීම්ද? සේව්‍ය සේවක වගකීම්ද? නිෂ්පාදන වගකීම්. රයිට්. පුතේ අන්න කිසියම් කෙනෙක්ට මේකෙන් වෙන්නේ හදිස්සියෙන්වත් තමන් අතින් කරන් යන නිෂ්පාදන ක්‍රියාවලියේදී දෝෂයක් වෙනවා. වැරද්දක් වෙනවා. හැබැයි එහෙම වැරද්දක් වුණාට ඒකෙන් නඩුවකින් නීති ඉදිරියේ වාට අවාසිදායක ඇති වෙලා මෙයාට වන්දි ගෙවන්න කියලා කියනවා. අර පාර්ශවයට වන්දි ගෙවන්න කියලා කියනවා. ඒ වන්දි ගෙවන්න කියලා කිව්වට පස්සේ මොකද වෙන්නේ? ඔයාගේ ආයතනයේ ඇතුලේ තියෙන සල්ලියක් ඇදලා මේකෙන් නඩුවක් දිනන එක නෙවෙයි. පරාද වුණොත් කාගේ හරි ලක්ෂ 20ද 30ද ඔයාට එකපාර දෙන්න ගියොත් ඔයාගේ ලාච්චුවෙන් ඇදලා ඔයාට පාඩුයි. ඔයාගේ ව්‍යාපාර කටයුතු කරන් යන්න බෑ. අන්න එහෙනම් එවැනි තත්ත්වයකදී ඔයාගේ ආයතනයේ මූල්‍ය තත්ත්වයන්ට හානි නොවි කටයුතු ස්මූත්ලි අඛණ්ඩව කරගෙන යන සපෝට් එක දෙන්න මෙන්න මේ රක්ෂණීය වහල් වෙන එච්චරයි ඔළුවේ තියෙන්න ඕන. රයිට්. දූ පැනලා යනවා කියලා තාත්තා වගකීම් රක්ෂණයක් දාලා හරියන්නේ නැහැ. දූ පැනලා ගියොත් කසාද බන්ධන් වෙනවනේ. නේ? දැන් කවුද මට ලෝකෙන අම්මතක් ඉන්නේ. දෙවෙනි මිනිහ මොකද්ද? සංගීතයේ අර තාත්තා මේ දූ පැනලා ගියොත් අර සින්දු කියන කොල්ලත් එක්ක අවදානමක් තියෙනවනේ. වගකීමක් තියෙනවනේ තමන්ගේ දරුවා මගුල් ගෙදර ගන්න වෙයි කියලා සල්ලි දාලා තියන්න පුළුවන්. හැබැයි පැනලා යන එක නතර කරන්න බෑ. ඉදිරි ෆිල්ම් එකේ කෑලි මේ කතාවේ කෑලි පැනලා ඉඳන් ඉතින් මාළෙක් ගාලා මම දැක්ක උගස් තියන්න හදනවා බෑන්ඩ් එකට සල්ලි දෙන්න. රයිට්. ඔය අනිත් විදිහට කියන්න බෑ. අඬන්න එහෙම එපා හොඳේ නාට්‍යයක්. පුතේ අන්න කිසියම් දෙයකින් වෙන මූල්‍ය හානිය තේවන පාර්ශවයකට පාරිභෝගිකයට වෙන නිෂ්පාදන ක්‍රියාවලියක් තුලින් තමන්ගේ ව්‍යාපාර කටයුත්ත තුලින් වෙන මූල්‍ය හානි කටයුත්තකින් වෙන අහිතකර බලපෑමට අදාළ මූල්‍ය හානියයි මේන් ගෙවා පියවන්නේ. එහෙනම් ප්‍රධාන වශයෙන් තුනයි පොදු මහජන වගකීම්, සේව්‍ය සේවක වගකීම්, නිෂ්පාදන වගකීම්. රයිට්. ඔන්න ඔය තුලින් දෙකක් නේද අහන්නේ? ප්‍රශ්නේ කොහොමද?
ඔව් කුමක් අදහස් කෙරේද කියලා අහනවා. ඔප්පුවර දෙකක් පැහැදිලි කරන්නත් මම දෙකම පැහැදිලි කරා. වගකීම් රක්ෂණය යනුවෙන් කුමක් අදහස් කෙරේද කියලා අහුවම තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් අදාළ බාහිර පාර්ශවයකට සේවකයන්ට නෙවෙයි බාහිර පාර්ශවයක් වුම ආසන්න පරිසරයේ අයත් ඉන්නවා සාර පරිසරයේ අයත් ඉන්නවා. එහෙනම් එනං බාහිර පරිසර පාර්ශවයකට වෙන්න තියෙන බලපෑම වන බලපෑමකින් ඔවුන්ට වෙන හානිය මූල්‍ය වශයෙන් ගෙවීමට තමන්ට පහසුව සලසන්නේ මෙන්න මේ වගකීම් රක්ෂණය. ලිව්වනම් ඇති. සරලව ලියන්න. කකුණු දෙකයි. වගකීම් රක්ෂණ ඔප්පුවර දෙයක් නම් කර පැහැදිලි කරන්න. දැන් කිව්වා සේවකයන්ටත් ගන්න පුළුවන්. දැන් ඔන්න අතන පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් මම එතනදී කිව්වනේ බාහිර පාර්ශවයන්ට කියලා. පොදුවේ ගත්තොත් පොදු මහජන වගකීම් රක්ෂණයේදී බාහිර පාර්ශවයන්ට. ඒ නැතුව දැන් උඩ නිර්වචන ලියද්දී වාට ලියන්න පුළුවන් නිෂ්පාදන ක්‍රියාවලියක යම් පාර්ශවයක් විසින් සිදු කරන ආයතනයක් විසින් සිදු කරන නිෂ්පාදන ක්‍රියාවලියකදී ඒකට සම්බන්ධ වන අභ්‍යන්තර පාර්ශවයන්ට හෝ බාහිර පාර්ශවයන්ට රයිට් අභ්‍යන්තර පාර්ශවයන්ට හෝ බාහිර පාර්ශවයන්ට දැන් පොදුවේ පාර්ශවයන්ට ඇතිවන බලපෑම් සම්බන්ධයෙන් ලබා ගන්න පුළුවන් රක්ෂණය රයිට් ගොඩක් වෙලා ආඩපු දෙන්නේ වගකීම් රක්ෂණය තියෙන්නේ එළියට හැබැයි වගකීම් රක්ෂණයක් හැම ආයතනයකම සේවකයන්ට කොහොමද තියෙනවා හැබැයි මේ වගකීම් රක්ෂණය තුල ඒක නෙවෙයි තියෙන්නේ මේක තියෙන අර යාන්ත්‍රීකරණයක් එක්කම යන ආයතන තියෙනවනේ මැෂින් එක මම දැක්ක ජොබ් එකක් තියෙනවා මම දන්නේ ලංකා ලෝකේ වැඩිම ආදායම් ලබන ජොබ් කිහිපය අතර මේ මිනිස්සේ ඉන්නේ මූද මැද්දේ රේගුවක ජොබ් එකක් කරන මිනිස්සේ මට ජොබ් එක මතක නැහැ වැටුනොත් මැරුණොත් කෙලිම මූදි වැටුනොත් මැරෙනවා ආයි කතා දෙයක් නැහැ මිලියන ගාණක් අන්න ඒ වගේ වෙලාවක එයාට තියෙන්නේ මහා ලොකු වගකීමක් සේව්‍යාට සේවා දායකය සම්බන්ධයෙන් අන්න එයාට අදාළ වගකීම් රක්ෂණයක් දාලා තියෙනවා ඒක වෘත්තීයමය වගකීම් රක්ෂණයක් රයිට් නිකන් මේ අම්මලා තාත්තලා විසදා දින සේවක රක්ෂණයම නෙවෙයි රයිට් ඊළඟට ප්‍රශ්න අංක 2 රෝමිලකන් 2 ශ්‍රී ලංකාවේ මහා මාර්ග ප්‍රවාහන පද්ධතියේ සහ දුම්රිය ප්‍රවාහන පද්ධතියේ කෙබඳු ප්‍රගතියක් මෑත කාලයේ දැකිය හැකිද සාකච්ඡා කරන්න මේ ගුරුවරයා තුල මේ දැන් මේක නම් 11 2011 කවුලන්නේ දැන් ඔය එන ගුරුවරයා තුල ඔන්න ඔය වගේ ප්‍රශ්න පුතේ තියෙන්න පුළුවන් ඒ දන්නවද ප්‍රවණතාවලට මාර්ග විදියට මෙයාගේ හුරුවක් තියෙනවා කලින් ප්‍රශ්න වල දැක්කා මම අපේක්ෂා කරන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න මේක නම් 2011 ගුරුරු දෙන්නෙක්ට කලින් හිටපු එක්කෙනෙක් හද පේපර් එකක් රයිට් මේ ගුරුවරයාටත් කලින් හිටපු ගුරුවරයෙක් හද පේපර් එකක් එතකොට මේ ප්‍රවණතා පැත්ත පොඩ්ඩක් අපි අප්ඩේට් වෙලා ඉන්න ඕනේ නැත්නම් පොඩ්ඩක් හානියක් තියෙනවා අපිට පේපර් එක ලියන්න යද්දී ඔයාලට ලියන්න පුළුවන් හොඳ ලකුණක් ගන්න නම් ප්‍රවණතා පැත්ත පුතේ සංනිවේදන ශ්‍රී ලංකාවේ මහා මාර්ග ප්‍රවාහන පද්ධතියේ සහ දුම්රිය ප්‍රවාහන පද්ධතියේ කෙබඳු ප්‍රගතියක් මෑත කාලයේ දැකිය හැකිද 2011 අවුරුද්දේ නම් තිබු ප්‍රගතියක් තියෙනවා හැබැයි දුම්රිය පැත්තෙන් පුතේ ඇත්තටම ලොකු ප්‍රගතියක් දකින්න 2011 තිබ්බ කියලා මට නම් මතක නැහැ දැන් අපි විභාගලින අවුරුද්දට කලින් අවුරුද්දේනේ එහෙම මතකයක් නෑ මට ඉතින් විශේෂයෙන් කියලා ඔය දැන් ළඟදී ඔන්න චීනයේ මොකක් හරි අර උඩින් යන්නේ වගේ හදානනම් හැදුවා විශාල ප්‍රගතියක් අදටත් නැහැ දුම්රිය වල භාණ්ඩ ප්‍රවාහනය කරන අර මගී ප්‍රවාහන වලට ආව ටිකක් නගරාන්ත සීඝ්‍රගාමී කියන එක අන්න ඒක ආවා දැන් අහන්නේ මේ ප්‍රවාහන පද්ධතියෙන් සමස්ත පද්ධතියමනේ ඒ කාලේ තිබ්බෝ තෙල් නැව් වලින් තෙල් ගේන එක බටන හරහා එතකොට ඒකින් තෙල් ප්‍රවාහනය කරන එකට බට වලින් ක්ලික් කරලා නම් යන්නේවත් තිබ්බා කීපයක් ඉතින් ඔය මොනවා හරි හිතලා ලියන්න ඕකට කොහොමත් කරකවල ලකුණු දෙනවා ලියන්න ඕනේ මොකක්ද එහෙනම් බොරු ලියන්න එපා ඉතින් ඇත්තක් ලියන්න ප්‍රවණතාවයක් විදියට ලියන්න ඒ කියන්නේ කලින් නොතිබ්බ දැන් තියෙන එකක් විදියට නැත්නම් වර්ධනයක් කියන ස්වරූපයෙන් ලියන්න ටිකට්පත් බුක් කිරීම එන් කරවා ගැනීම අන්තර්ජාලය හරහා මොනවා ප්‍රවණතාවක් අනේ වගේ දෙයක් මොකක් කර ලියන්න පුළුවන් ඒ ළඟට දැන් නම් තව ඒවා ලියත් හැකියද ට්‍රේන් එක කොහෙද තියෙන්නේ කියලා බලා ගන්න මෘදු ගහංග භාවිතයක් තියෙන දුම්රිය රටවටා දුම්රිය මගින්ගේ නිල සංවිධානය මොකක්ද කියලා එකක් තව අහනවා ශ්‍රී ලංකා මහා මාර්ග ප්‍රවාහන පද්ධතිය අන්න පුතේ ලියත හැකි ඒව නම් ලියත හයිවේ හදනවා විවිධ ගුවන් පාලම් ඒ ඔක්කොම එනවනේ අන්න ඒව ලියත හැකි අර දුම්රිය පැත්ත පොඩ්ඩක් කරුණු අඩුයි මම ඒක කල්පනා කරේ මේ නැරඹුම් මැදිරි කියන ඒවාත් කලින් ඉඳලම තිබ්බා ඉතින් මම කියන්නේ මේ 2011ට සාපේක්ෂව දැන් තියෙන කොහොමද රයිට් ප්‍රශ්න අංක 3
sannivedanaය සඳහා විද්‍යුත් තැපෑල ඊමේල් මතක් වෙච්චලායි මම මගේ ළමයින්ටත් එදා කිව්වා ඔය මේ මානව සම්පත් කළමනාකරණය තමයි ඕන වෙන්නේ අන්තර්ජාලය කියලා තියෙනවනේ අන්තර්ජාලය ඉන්ටර්නෙට් ඕකෙම තියෙනවා ආයතනය තුල අන්තර්ජාලය කියන එක ඈඩ් කරලා මේක එතකොට කොහොමද ඉන්ට්‍රා මේ අකුරු තුන වෙනස් වෙනවා අකුරු දෙක ඉන්ට්‍රානෙට් රයිට් ගම මතක් වෙච්චලා කිව්වේ පටල ගන්න එපා ඉන්ටර්නෙට් කියලා කියන්නේ අභ්‍යන්තරව ව්‍යාපාරයක ආයතනයක අභ්‍යන්තරව sannivedanayට භාවිතා කරන ජාලය අන්තර්ජාලය කියන්නේ කොහොමත් ලෝකයක දත්ත ගන්න පුළුවන් විද්‍යුත් තාක්ෂණ ක්‍රමවේදය දැන් මේ අහන්නේ sannivedanaya සඳහා විද්‍යුත් තැපෑල හා ජංගම දුරකථන භාවිතය පුද්ගලයන් හා ව්‍යාපාරික ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය මාධ්‍ය බවට පත් වී තිබේ. මෙසේ ජනප්‍රිය වීමට හේතු පිළිබඳ විමසීමක් කරන්න. මොනවද පුතේ හේතු? විද්‍යුත් තැපෑලයි ජංගම දුරකථන භාවිතය. එයි දැන් මේ විභාග අවුරුද්ද අමතක කරමුකෝ. දැන් අද ප්‍රශ්නයක් පිළිදොම් මේක. එයි විභාග අවුරුද්ද අමතක කරමු. දැන් මාකින් ස්කීම් බලලා තේරුම්න්නේ. ඒවා 2011 දැන් අවුරුදු 9කට කලින්. ඒවා දාලා නැහැ. දැන් මොනවද මේ ප්‍රශ්නේ අද හෙව්වනම් ලියන්න පුළුවන් ඕන තරම් මෙන්න මේ ප්‍රශ්න කියලා හිතෙනවා ඒයි අද මේ ප්‍රශ්න ගැනම මිනිස්සු සෑහෙන්න හැම ප්‍රවෘත්තිවල හැම මාධ්‍යවලම කතා වෙනවා නිතරම ඔන්ලයින් ගැන කියවෙනවනේ බලන්න ඔන්ලයින් ගැන කියවෙන්නේ නැති ප්‍රවෘත්තියක් ඔන්ලයින් කියන්නේ මොකක්ද sannivedana පාඩමනේ පුතේ විදේශ වෙලඳාම පාඩමනේ කියවෙන්නේ උපකාරක සේවා ගැන බහු භාවිතයක් තියෙන කාල පරිච්ඡේදයක් මේ ලොකු අනුමානයක් තියෙන රක්ෂණය කියන එක ගැන සෑහෙන කතා වෙනවා ඉන්ෂුරන්ස් කියන එක ඉන්ෂුරන්ස් කරන්න ඉන්ෂුරන්ස් සොෆ්ට්වෙර් එකේ කොරෝනා අවදානමත් ආවරණය කරනවා අන්න ඔයාලට ලියන්න පුළුවන් ජීවිත රක්ෂණ ඇහුවොත් බලමු ඉතින් මම අනුමානයක් කරනවා බලමු එතකොට මේකෙදි ලියන්න තියෙන්නේ ඇයි භාවිතය වැඩි වුණා මොනවද මෘදුකාංගල භාවිතය ෆෝන් භාවිතා කරන්න ගත්ත විතරක් නෙවෙයි මිනිස්සු පුරුදුනා පුතේ ඔය ඇප් ඉන්ස්ටෝල් කරන්න. ඒ වගේ මිනිස්සු ඒක තුල කාර්යවල පහසුව දැක්කා. අනේ පහසු භුක්ති විඳින්න උවමනා වුණා. මිනිස්සුන්ට ඒක කරන්නට අවශ්‍ය දැනුම ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. ඒක අලුත් ප්‍රවණතාවයක් වෙන්න ගත්ත එකෙන් තරුණ ප්‍රජාව මාර විදියට යොමු වෙන්න ගත්තා. ඊමේල් වලින් සහ පිළිගත් නීත්‍යානුකූල ක්‍රමවේදයක් වුණා ඒක යමක් කුමාරු කරගන්න. ඇයි ආයතනයක ලියවිලි අදටත් පුතේ ඊමේල් කරන්න කියලා කියන්නේ. නීත්‍යානුකූල ක්‍රමවේදයක්. ඕගොල්ලොන්ට කැම්පස් එකේ මොන හරි දෙයක් තිබ්බොත් සයිට් එකක් හදලා නැත්නම් එකම දේ කියන්නේ ඔයාලට කාගේ හරි කෝඩිනේටර් කෙනෙක්ගේ නම්බරයක් දීලා කැම්පස් එකේ හැම කෙනෙක්ගේම ෆැකල්ටි එකට ඉන්නවා කෝඩිනේටර් කෙනෙක්. මේ ලෙක්චර් තමයි ඉන්නේ ගොඩක් වෙලාවට බැජ් එකක පොත්තිය එකේ සමහරවල්ට කෙල්ලෙක්පත් කරලා ඉන්නවා අක කෙනෙක්පත් කරලා ඉන්නවා සමහරවල්ට ෆැකල්ටි එකම කවුරු හරි කෙනෙක් ඩිසයිඩ් කරනවා. එතකොට මේ ඇඩ්මින්ලගේ. එතකොට ඒ කෙනාට මේල් එකක් දාන්න. අදටත් භාවිතා කරනවා. නීත්‍යානුකූල ක්‍රමවේදයක් විදියට අසයින්මන්ට් එක සබ්මිට් කරද්දි ඔන්න ඔය ආකාරයෙන් ඔයාලා ලිව්වනම් මොබයිල් භාවිතයත් විද්‍යුත් තැපෑල භාවිතයත් විද්‍යුත් තැපෑලත් ජංගම දුරකථනත් භාවිතයට හේතු හිතලා ලියන්න පුළුවන් සරල ප්‍රශ්න. හැබැයි හරියට හිතලා හරි නවීකරණයක් සහිත උත්තරයක් ලියන්න ඕන. පරණ උත්තර ලියන්න බෑ. සිල්ලර වෙළඳාමේ රෝගී ලක්ෂණ 4ට මම යනවා. සිල්ලර වෙළඳාමේ දැකිය හැකි නව ප්‍රවණතාවකි වෙළඳ සැල් රහිත සිල්ලර වෙළඳාම. මේවා පුතේ 2011 ඇහුවේ ඇයි කියලා හිතනවා. අදත් අහත් හැකි මේව ෂෝක් එකට. non store retailing මේ තුල ක්‍රියාත්මක වන විවිධ ක්‍රම නිදසුන් සහිතව පැහැදිලි කරන්න. පුතේ මොනවද මේක තුල ක්‍රියාත්මක වන ක්‍රම කියලා නහන්නේ. දැන් වෙළඳ සැලක් නැතුව රීටේලින් කරනවා කියන්නේ ටක් ගාලා මතක් වෙන්න ඕනේ මොකක්ද? JIT ක්‍රමය. JIT ක්‍රමය. වෙළඳ සැලක් නැහැ කියලා කියන්නේ එයා ගාව බඩු කපඩාවක් කියලා එහෙම කියන්නේ අන්දවා ගැනීමක් කියලා දෙයක්වත් නැහැ වෙන්න පුළුවන්. ගොඩක් දුරට. එතකොට මෙයා මෙතන උත්සාහ කරන්නේ ස්ථාවර පිරිවැය අවම කරගෙන මේ කටයුත්ත කරන්න යන්නේ.
එහෙනම් විද්‍යුත් තාක්ෂණය මුල් කරගෙන වෙළඳසැලක් දැම්මට පස්සේ පුතේ ගමකට දැම්මම ඒ කොටස ගමේ කොටස. එයාගේ වෙළඳ පොළ කොටස ගමේ කොටස. හැබැයි ඉන්ටර්නෙට් එකෙන් කරනවා මට ලංකාවටම පන්ති කරන්න පුළුවන් දැන්. එන්නේ නැති වුණාට. ලංකාවටම පන්ති කරන්න පුළුවන්. අන්න වෙළඳ පොළ කොටස විශාල වෙනවා. රයිට්? දැන් මේකේ අහන ප්‍රශ්න මට පොඩ්ඩක් බලන්න ඕනේ පුතේ. ඒ අවුරුද්දත් එක්ක උත්තර දීලා තියෙන්නේ ඍජු අලගිය, විද්‍යුත් සිල් වෙළඳාම, තැපැල් වෙළඳාම, කැටලොග් මගින් අලගිය. ක්‍රම ටික අහන්නේ කියන්නේ මේ යා එකට භාවිතා කරන ක්‍රම. රයිට්? ක්‍රම විදියට පුතේ ඇත්තටම මෙයාට මුහුණ ගැසීමක් භෞතික මුහුණ ගැසීමක් වෙන්නේ නැහෙනි. සිල්ලර වෙළඳාම වෙළඳසල් රහිතව කරනවා නම් එතකොට මෙයා ඍජු අලෙවිකරණයක් කියන එක භාවිතා කරන්න ඕනේ. මෙයාට ඉතින් ගොඩක් ඒවා පුළුවන්. ක්‍රම කියලා කියන්නේ හැම ක්‍රමයක්ම ලියන්න විද්‍යුත් ක්‍රම. කැටලොග් මගින් කියන එක වැරදි නැහැ. ගොඩක් වෙලාවට පාර රද ලියන්න පුළුවන් ෂෝක් එකට. Facebook කරා ගොඩක් අය තමන්ගේ වෙළඳසැල් වල ප්‍රචාරණයන් කරනවා. WhatsApp කියන මාධ්‍ය හරහා Facebook WhatsApp YouTube ඕකේ ගලිය ලියන්න එපා. සංනිවේදන මාධ්‍ය මුදුකාංග ඔස්සේ නම් Facebook WhatsApp වලින් ප්‍රචාරණ කටයුතු කිරීම, ඒ වගේම විවිධ කෙටි පණිවිඩ SMS සේවාවන් හරහා කිරීම, අන්න ඒ වගේ කිහිපයක් ලියන්න. මෙතනක් තියෙනවා කිනෝ කිහිපයක්. රයිට්? විද්‍යුත් පැත්තට බර කරලා ලියන්න කියලා තමයි මගේ අදහස. ටීවී එක ඇඩ් දාන එක ප්‍රශ්නයක් නැහැ. පුළුවන්. රයිට්? අපි යනවා එහෙනම් රෝමිලක්කම් 5 අවසාන ප්‍රශ්නේ. අයන්න ජාතිය දැන් මේ අයන්න ආයන්න යන්න පක්කරි ABCD හරි හතරක් තියෙන වෙලාවක එක රෝමිලක්කමක් යටතේ හොඳට මතක තියාගන්න පුතේ කිසිම අවස්ථාවකදී යන්න එපා පැහැදිලි කිරීම වලට. ඇයි? එයා ලකුණු 4 කඩලා තියෙන ප්‍රශ්න 4කදී එයා බලන්නේ ස්වීට් 10 ෂෝට් 10 ස්වීට් උත්තර. බොහොම කෙටි පිළිතුරු භාවිතා කරන්න. ඔන්න ඕව ඔළුවෙන් අල්ලන්න. විභාගේ ලියනවා කියන්නේ ඕක නැත්තම් තේරුමක් නැහැ. නිකන් ලියන්නම් වාගේ හැලී ලියලා ලකුණු කාගෙන ඇවිල්ලා. ජාත්‍යන්තර වෙළඳාම තුලින් රටකට රත් කරගන්න ප්‍රතිලාභ දෙකක් සඳහන් කරන්න. ජාත්‍යන්තර වෙළඳාමකින් රටකට රත් කරගත හැකි ප්‍රතිලාභ දෙකක්. එකක් විදේශ ආයෝජන වෙනවා. නැත්නම් විදේශ මුදල් ගලාගෙන එනවා. අනිත් එක ජාත්‍යන්තර සම්බන්ධතා වැඩි වෙනවා. ওই දෙකනේ. තරලම දෙයක් ලියන්නකො. ඕන තරම් තව ලියද හැකි. අපිට විදේශ ආයෝජන ගලාගෙන යනවා කියලා ලියන්න පුළුවන්. රයිට්? අපේ අතිරික්තය නාස්ති වෙන්නේ නැතුව පිටරටවල වලට අපනයනය කරන්න පුළුවන් කියන්න පුළුවන්. අපිට ගෙවුම් විශේෂ තුලනයකට ඒ රුකුලක් කියලා ලියන්න පුළුවන්. ඕන තරම් ලියද. මොනවා හරි දෙකක් ලිව්වනම් ඇති. පැහැදිලි කිරීම අනවශ්‍යයි. ආයන් ජාත්‍යන්තර වෙළඳාමේ ව්‍යාප්තියට එරෙහි බාධා දෙකක් සඳහන් කරන්න. ජාත්‍යන්තර වෙළඳාමට බාධා මොනවද පුතේ? ටික් ගහලා මතක් වෙනවනේ තීරුබදු බාධා. තීරුබදු. අන්න තීරුබදු සහන වගේම තීරුබදු බාධක. දැන් බාධකනේ. ඒ වගේම තමයි පුතේ මොනවද? රටවල් අතර ඇතිවන්න මතභේද. කියන්නේ පෞද්ගලික මතභේදයක් තියෙනවනේ. ගිවිසුම් අත්සන් නැති වුණාම ඒව ලියන්න පුළුවන්. තව පුතේ දේශගුණික ප්‍රශ්න. අන්න ඒවලුත් මේ වගේ ගෝලීය වසංගත වගේ තත්ත්වයන්ගෙන් යන්න බෑ. සමහර රටවල් සමහර දේවල් විදේශ වෙළඳාම විදියට කරන්න ආනයනය කරන්න දෙන්නේ නැහැ. ලංකාව කහගේම දෙන්නේ නැහැ නේද? අන්න. ඒගොල්ලොන්ගේ රටකුල පද්ධති ක්‍රියාත්මක කරන නීති පද්ධතිය වෙනස්කම්. බාධක ලියන්න ඕන. දෙකක් ලිව්වනම් ඇති. කියන්න. එම බාධා පිටු දැකීමට කටයුතු කරන ජාත්‍යන්තර ආයතන දෙකක් නම් කරන්න. එම බාධක පිටු දැකීමට කටයුතු කරන. කවුද මතක් වෙන්න ඕන? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් එකක්. ලෝක වෙළඳ සංවිධානය. අර 11 වෙනි පාඩමේ කරන්නේ අන්තිමටම සෙට් එකක්. WTO EU G8 අන්න ඔය සමුළු කිහිපයක් අන්න එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් නම් ලිව්වනම් ඇති. පැහැදිලි කිරීම ඕනේ. මම මේ ප්‍රශ්නේ මගේ ළමයින්ට කරනකොටත් කිව්වා. පුතේ ඇහුවොත් හයි යමුවෙන් පැහැදිලි කිරීම නැහැ. ඒ කියන්නේ පැහැදිලි කිරීම අහන්නේ නැහැ. G8 සමුළුව කිව්වා ඇති එච්චරයි. මොකක් හරි MCQ එකක දීලා ඇහුවොත් හරියටම මොකක් හරි දීලා ඒක මත උත්තරේ ටිකක් අමාරුයි. එහෙනම් පොඩ්ඩක් බලා ගන්න ඕනේ. නැත්තම් නම් ටික දැනගෙන හිටියම ඇති. අමර සමර කමල් නයන දිමුතු කියලා. අහවලාගේ පුතාද මෙයාගේ අක්කද නම් ඉදිරියට යන්න ඕනේ. ගොඩක් දුරට ඒ වගේ පැති වලට බර දෙන්නේ නැහැ. රයිට්? එතකොට ලොකු ලකුණුට බර දෙන්නේ නැහැ. ඊයන්න. ප්‍රධාන පෙළේ වෙළඳ කලාප. වෙළඳ හවුල් දෙකක් නම් කර
නම් කරන්න right ඉතින් අර කතාව තමයි ආසියන් වෙළඳ කලාපය පුණ්‍ය ආදි වශයෙන් දෙකක් ලිව්වනම් ඇති ලකුණු ඒ දෙක ආවත් පුතේ අර වෙළඳ කලාපත් සමාජිකත්වයලත් ඒ වගේම සංවිධාන හැවුවොත් වාට ලියලා ගන්න තියෙන ලකුණු දෙකයි මේ ප්‍රශ්න පත්‍රයට අදාළව 100% කන්වර්ට් කරාම ලකුණු 0.5යි 1 2 3 4 ලකුණු දෙකෙන් ඔව් ලකුණයි ගන්න තියෙන්නේ ලකුණයි හම්බෙන්නේ ඉතින් ඒ වගේ ප්‍රශ්නයකට කැමති නම් කටපාඩම් කරලා තියාගෙන හොඳ මතක ශක්තියක් හඳවලා තියාගන්න ඇත්තටම පුතේ මම පාඩම් කරෙත් නෑ ඕක ඇත්තටම මටත් එහෙම විශාල මතකයක් මම මේ කොටස් වල තියාගෙන නෑ ඊට වඩා කළමනාකරණය කියන භාවිතය කැම්පස් ගියත් පුතේ ඉන්නේ ඒකයි භාවිතයෙන් ගොඩක් නෑ ඒක හැබැයි කෙනෙක්ගේ මතක ශක්තියේ තියෙන ගබඩා කිරීමේ හැකියාව හොඳයි නම් පාඩම් කළ දෙයක් කිසිම දෝෂයක් නෑ සමස්ත පේපර් එකක ඒ වගේ කොටසක බහුලතාවයකින් ප්‍රශ්න හැරීමක් කරන්නේ නෑ සාම්ප්‍රදායිකව ඉතින් ඔන්න අපේ අවජනාව 9 අද මේ විදියට සමාප්ත වෙනවා කොහොම හෝ ලබන සිකුරාදා හෝ සඳ කියන දවස් දෙකකින් එක තමයි උදේ අවජනාව කෙරෙන්නේ YouTube අප්ලෝඩ් කරන මේ වීඩියෝ එකත් හැම වීඩියෝ එකකම YouTube අප්ලෝඩ් කරනවා කෙනෙක්ට YouTube එකට ගිහලා බලන්න ගියාට පස්සේ data සාමාන්‍යයෙන් ටිකක් වැඩියෙන් වැය වෙනවා ඉතින් එහෙම data වැය වීම වෙන හින්දා තමයි කෙනෙක්ට online log එක කරගන්න කියන්නේ බැරි කෙනෙක්ට පුළුවන් අද මම දන්න තරමින් YouTube එකේ ඒ අදාළ කනෙක්ෂන් එක අනුව network connection එක අනුව තියෙනවා package unlimited package එහෙමයක් දාගෙන කියලා ළමිට නම් ඉතින් ගැටලුවක් නැහැ YouTube එකෙන් මේක නරඹන්න පුළුවන් වෙන වෙනම Zoom එකේ තියන්නේ මොකද Zoom එකේ පුතේ cloud එක අපි වෙනම ගාණක් ගෙවලා තියෙන්නේ ඉතින් පැය දෙක තුනක වීඩියෝ එකක් මාසයක් තියන් ඉන්නවා කියලා කියන්නේ සතිය තමයි අපිට access දෙන්නේ මාසයක් තියන් ඉන්නවා කියලා කියන්නේ ඉතින් අපිට අපේ අනිත් පන්ති වල ඒවා තියාගන්න හැකියාවක් නැහැ අපිට delete කරන්න කියලා package එක ගත්තා ඒ මහත්මයා දැනුම් දෙනවා එක්කෙනෙක් package එක අරගෙන කට්ටිය බෙදාගෙන කරන්නේ මේක right එහෙනම් පුතේ අපි අදට පන්ති නතර කරනවා අපි ලබන සතියේ හම්බෙමු මොනවම හරි ගැටලුවක් මොන හරි කාරණාවක් දැනගන්න දෙයක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න පුළුවන් හැමෝම හොඳින් පාඩම් කරන්න හොඳ ශක්තියක් තියාගන්න මතක ශක්තියක් නෙවෙයි චිත්ත ශක්තියක් විභාගේ 19 වෙනිදාට අපි අනිවාර්යෙන් ලියනවා කියලා නොවැම්බර් 19 වෙනිදාට ඔව් පුතේ සෙමින එකේ අන්තිම දවසේ කරනවා ඇත්ත කතාව සෙමින එකේ මට තව කරන්න තියෙනවා මානව සම්පත් කළමනාකරණයේ දවස් එකමාරක් කොටසක් දවස් එකමාරක් කොටසක් කරන්න තියෙනවා එතකොට ඒ දවස් එකමාරේ කොටස කරාට පස්සේ කියන්නේ ලබන සතියේට පස්සේ සතිය ඒ කියන්නේ මේ මාසේ තුන්වෙනි සතියේ මැද විතර වගේ සෙමින එකේ අන්තිම දෙක වැටෙනවා අන්තිම එක වැටෙනවා ඉතින් ඒකට ගෲප් එකේ දැනුවත් කරනවා සතියක් හෝ දවස් 5ක් විතර වගේ කල් ඇතුව බොහෝ දුරට ඕගොල්ලන්ට එන්න පුළුවන් පහසු දවසක් එදා වගේ අපේ පන්ති දිනයක්ම තමයි ගොඩක් දුරට ගන්න. ලොකු පාඩම් කොටසක් කරන්න නෑ අපිට තියෙන පාඩම් දෙකයි මානව සම්පත් කළමනාකරණය මූලික කළමනාකරණයයි විශේෂයෙන් ඊට අමතරව ව්‍යාපාර තොරතුරු පද්ධති කළමනාකරණය ව්‍යාපාර සැලැස්මක් කියන පාඩම් 4. ඉතින් මට මානව සම්පත් කළමනාකරණයටත් මූලික කළමනාකරණයත් ෂෝට් නෝට් දෙකක් හදාගෙන තියෙන්නේ දෙන්න බලන් ඉන්න ටෙක්නික් කීපයක් එකකට මතක තියාගන්න කරනවා අපෝ නොකර ඉන්නේ එකම දේ මගේ දැනට යන තියරි පන්තිය ළමයින්ට ඉවර වෙච්ච ගමන් එතකොට ඒ ළමයින්ට යලි ප්‍රයෝජනයක් වෙන එක කරනවා කරන එක ඉතින් ඒකත් එක්ක කරන්න හින්දා සති දෙකමාරක් කාලයකින් තමයි මේ සෙමිනර් එක කෙරෙන්නේ රයිට් එහෙනම් පුතේ අපි අදට සමු ගන්නවා හැමෝටම එහෙනම් නිදුක් නිරෝගී භාවයෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.